හරි එතකොට ළමයි 2020 පේපර් එකේ ෆස්ට් පේපර් එක අද අපි කතා බහ කරන්න තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ ඉඳලා පටන් ගමු. පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා ආදාන උපක්‍රම පමණක් අඩංගු වන්නේ පහත සඳහන් කවරකද? එතකොට පළවෙනි එක්කෙනා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඒක කියවනකොටම අපේ මතකයට එන්න ඕනේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියලා කියන්නේ ආදාන උපක්‍රමයක් නෙවෙයි කියන එක. ඒක නිසා මෙතන බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය තියෙන නිසා එක නිවැරදි උත්තරයක් විදිහට අපිට අරගන්න බැහැ. ඊළඟට මුද්‍රණ යන්ත්‍රය කියන එක තියෙනවා දෙවෙනි එක පටන් ගන්නකොට. ඒක නිසා අපිට එයාවත් අරගන්න විදිහක් නැහැ නිවැරදි උත්තරයක් විදිහට. පරිගණක තිරය ආයසරයක් ප්‍රතිදාන උපක්‍රමයක්. ඒක නිසා එයාව ගන්නත් බෑ අවුට්පුට් ඩිවයිස් එකක්. එහෙම ගියාම හතරවෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ විදිහට අපිට අරගන්න පුළුවන් වෙන්නේ. ඒතර පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්ය තුන වන්නේ ආදානය සැකසීම සහ ප්‍රතිදානය. තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ ඕනෑම පද්ධතියක ප්‍රධානම කාර්යයන් තුන වෙන්නේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන එක නා ආදානය සැකසීම ප්‍රතිදානය කියන එක නා. ඒක නිසා නිවැරදි උත්තරය අපිට 1 කියලා අරගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා පරිගණක පද්ධතිවල දත්ත මිනුම් මේකක ඒවායේ විශාලත්වයට අනුව ආරෝහණ පටිපාටියට ආරෝහණ පටිපාටි කියලා කියන්නේ පුංචි යුනිට් එකේ ඉඳලා ලොකු යුනිට් එක දක්වා එතකොට අපි දේවල් ටික හදාගන්න ඕනේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ බිටුව පළවෙනි උත්තරේ බිටුව කියලා පාවිච්චි කරලා තියෙනවා. බිටුව තමයි අපි දන්න පොඩි මේකකය වෙන්නේ. ඊට පස්සේ බයිටය, කිලෝබයිටය, ටෙරාබයිටය. පළවෙනි උත්තරේ තමයි පළවෙනි වර්ණය තමයි උත්තරේ වෙන්නේ. දෙවෙනි එක වරදින්නේ බිටුව කියන එක පස්සේ දීලා තියෙනවා බයිටයට. පස්සේ ඒක නිසා දෙවෙනි උත්තරේ වැරදි. මෙතන නම් තුන්වෙනි උත්තරේ සිද්ධ වෙලා තියෙන්නේ මේ ලොකු මේකේ ඉඳලා පොඩි මේකට අරගෙන තියෙන්නේ. ඒක නිසා තුන්වෙනි එක්කෙනත් අස් වෙනවා. ටෙරාබයිට්, ගිගාබයිට්, මෙගාබයිට්, කිලෝබයිට් කියන එක්කෙනත් අවරෝහණ පටිපාටියට හරි. ඒක නිසා ඒකත් අහෝසි වෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මේස පරිගණකයක් තුළ පවතින ආචයන උපක්‍රම ඒවායේ ආචයන ධාරිතාව අනුව අවරෝහණ පටිපාටියට දක්වන්නේ කුමක්ද? දැන් මෙතන අහලා තියෙන අවරෝහණ පටිපාටිය. ඒ කියන්නේ ලොකු එකේ ඉඳලා පුංචි එක දක්වා. right? එතකොට එතනදී අහලා තියෙනවා මෙතනදී අපි අහන්නේ storage devices. එතකොට storage කියලා කිව්වම ආචයන උපක්‍රම පැත්තෙන් අරගත්තාම ප්‍රාථමික ආචයන ද්විතීක ආචයනය කියන දෙකම අදාළයි. ප්‍රාථමික ආචයනය එන්නේ මෙමරි පැත්තට, ද්විතීක ආචයනය එන්නේ hard disk එක, CD, DVD, solid state devices ඔය කියන පැතිවලට. එතකොට වැඩිම එක්කෙනාගෙන් ඉඳලා අඩුම එක්කෙනා දක්වා තමයි අපි අරගන්න ඕනේ. රෙජිස්ටර් මතකය කියලා කියන්නේ අපිට පරිගණකයේ දකින්න හම්බෙන පුංචිම නැත්නම් ප්‍රමාණයෙන් කුඩාම storage device එක. ඒක නිසා රෙජිස්ටර්ස් මුලට ඉන්න නිසා පළවෙනි උත්තරේ නිවැරදි උත්තරයක් විදිහට ගන්න බෑ. මොකද මුලට ඉන්න ඕනේ විශාල එක්කෙනෙක්. දෙවෙනි උත්තරේ දෘඩ ඩිස්කය, හાર્ඩ් ඩිස්ක් එක, ඊළඟට RAM එක, ඊළඟට රෙජිස්ටර්. ඔව් ඒතර මේ තුන් දෙනා කම්පෙයාර් කරාම හાર્ඩ් ඩිස්ක් එකේ සාමාන්‍යයෙන් කැපැසිටිස් එන්නේ ගිගාබයිට් සහ ටෙරාබයිට් කියන ඒකක වලින්. RAM එකේ කැපැසිටිස් එන්නේ ගිගාබයිට් වලින්. රෙජිස්ටර්ස් අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ කිලෝබයිට් වලින්. ඒතර මෙතන ලොකු එක්කෙනාගෙන් ඉඳලා පොඩි එක්කෙනා දක්වා තමයි ගිහිලා තියෙන්නේ. ඒක නිසා දෙවෙනි උත්තරේ නිවැරදි උත්තරේ විදිහට අපිට අරගන්න පුළුවන්. සසම්භාව්‍ය ප්‍රවේශ මතකය කියන එක්කෙනා තුන්වෙනි උත්තරේ ලොකු එක්කෙනා වුණාට ඊළඟට ඉන්නේ රෙජිස්ටර්, ඊළඟට ඉන්නේ නිහිත මතකය. නිහිත මතකය කියලා කියන්නේ කැෂ්. එතකොට මේක නිවැරදි ඕඩර් එක වෙන්න ඕනේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකය, නිහිත මතකය, රෙජිස්ටර්ස්. මෙතන ඒ දෙන මාරු වෙලා ඉන්න නිසා අපිට තුන්වෙනි උත්තරේ අරගන්න බැහැ රෙජිස්ටර්ස් දෙවෙනියට ඉන්න නිසා. හතරවෙනි එකේ තියෙනවා සසම්භාව්‍ය ප්‍රවේශ මතකය, නිහිත මතකය, දෘඩ ඩිස්කය. එතකොට සසම්භාව්‍ය ප්‍රවේශ මතකයට වඩා නිහිත මතකය කුඩායි. නමුත් දෘඩ ඩිස්කය කියන එක හැමෝටම වඩා කැපැසිටි එකකින් ලොකුයි. ඒක නිසා හතරවෙනි එක අරගන්න බැහැ. පස්වෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙනවා පරිගණක පද්ධතියක ද්විතීක මතකයේ සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත් සඳහන් කවරක්ද? ද්විතීක මතකය. එතෙන්දී කතා කරන්නේ නශ්‍ය නොවන මතක පැත්ත. right? ඒ කියන්නේ hard disk අපි සාමාන්‍යයෙන් ද්විතීක මතක ප්‍රධාන කොටස් තුනකට වර්ග කරනවා. චුම්බක ආචයන උපාංග, ඊළඟට ප්‍රකාශ ආචයන උපාංග, නැත්නම් ප්‍රකාශ මාධ්‍ය ආචයන උපාංග,
සහ අවසානයේ ඝන මාධ්‍ය solid state devices විදිහට. right? අපි බලමුකෝ A කියන එකේ තියෙනවා පරිගණකයේ ක්‍රියා විරහිත කළද දත්ත මැකී නොයයි. ඔව්. ඒ කියන ප්‍රකාශය හරි. මොකද මේගොල්ලෝ නැෂ්‍ය නොවන මතකයට අදාළ කට්ටිය. ඝන අවස්ථා උපක්‍රම ද්විතීක මතකයේ සඳහා භාවිත කළ හැකිය. ඔව්. solid state devices අපිට පුළුවන් පාවිච්චි කරන්න. ද්විතීක මතකය CPU මතකයේ කොටසකි නෑ. අන්න ඒක වැරදි. CPU මතකයේ කියලා කියන්නේ registers. right? ඒක ද්විතීක මතකයට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා නිවැරදි උත්තරේ වෙන්නේ A හා B පමණි කියන උත්තරේ. හරි. මේ දක්වා කරපු දේවල් ටික පැහැදිලිද ළමයි? හරි. හොඳයි. එතකොට අපි 6 වෙනි ප්‍රශ්නෙට දැන් යනවා. පරිගණක පරම්පරාව සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත් සඳහන් කවර වගන්තියද කියලා අහලා තියෙනවා. පළමු පරම්පරාවේ පරිගණකවල ට්‍රාන්සිස්ටර්ස් හඳුන්වා දී ඇත. නේද? අපිට ඒක කියවනකොටම ඔලුවට එන්න ඕනේ. පළවෙනි පරම්පරාවේ තියෙන්නේ රික්ත කණල වැකියුම් ටියුබ්ස්. ඒක පළමු පරම්පරාවට අයිති, ට්‍රාන්සිස්ටර් අයිති දෙවෙනි පරම්පරාවට. ඒක නිසා පළවෙනි A කියන ප්‍රකාශය වැරදි. A කියන ප්‍රකාශය වැරදි වෙනවත් එක්කම ඕගලන්ට මෙතන උත්තරේ නිකම්ම හොයාගන්න පුළුවන්. මේගොල්ලෝ අහන්නේ නිවැරදි වන්නේ මොකද්ද කියලානේ. එතකොට A කියන එක්කෙනා වැරදි වෙනකොට පළවෙනි එක්කෙනා අයින් වෙනවා, දෙවෙනි එක්කෙනා අයින් වෙනවා, හතරවෙනි එක්කෙනා අයින් වෙනවා. නිකම්ම අපිට උත්තරේ තුන්වෙනි එක්කෙනා කියලා අරගන්න පුළුවන්. එතකොට B කියන ප්‍රකාශයේ තියෙන දෙවෙනි සහ තුන්වෙනි පරිගණක පරම්පරාවල උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිත කර ඇත. ඔව් උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා පාවිච්චි කරන්න පටන් ගන්න දෙවෙනි පරම්පරාවේ ඉඳලා. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධතිය හතරවෙනි පරම්පරාවේ පරිගණකවල භාවිත කර ඇත. ඔව් හතරවෙනි පරම්පරාව කියලා කියන්නේ අපි දැන් පාවිච්චි කරන්නේ 5th generation computers පස්වෙනි පරම්පරාවේ. ඊට කලින් පරම්පරාව ගැන මේ කතා කරන්නේ. එතකොට GUI කියන එක හැදෙන්න පටන් ගන්න හතරවෙනි පරම්පරාවේදී. ඒ කියන උත්තරෙත් නිවැරදි. හරි. 7 වෙනි ප්‍රශ්නය අහලා තිනවා කමලසිරි රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදුරට ප්‍රවේශ වෙයි. කමලසිරි ශ්‍රී ලංකා රජයේ අන්තර්ජාල බිහිදුරින් ලබා ගන්න පහත් සඳහන් කුමන සේවාවද? එතන මෙතන කමලසිරි කියන කෙනා සිංහල නමක් ලංකාවේ ඉන්න කෙනෙක් කියලා අපිට උපකල්පනයක් අරගත්තොත් විශේෂයෙන් මෙතන කියලා නෑ එයා රජයේ සේවකයෙක්ද ව්‍යාපාරිකයෙක්ද කියන එක. ඒකෝට පොදුවේ අරගත්තම එයා පුරවැසියෙක්, සිටිසන් කෙනෙක්. එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ රජයේ සේවාවක් පුරවැසියෙකුට අන්තර්ජාලය වැනි ඉලෙක්ට්‍රොනික සේවාවක් කරා ලැබීම. ඒකට ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් සිටිසන් කෙනෙක්. right? ඒක නිසා උත්තරේ G to C කියලා තමයි අපිට අරගන්න වෙන්නේ. right? G to B කියන්නේ government to business කියන එක, G to E කියන්නේ government to employees කියන එක, G to G කියන්නේ government to government කියන එක. හරි. 8 වෙනි ප්‍රශ්නේදී අහනවා මෙහෙයුම් පද්ධති වලට උදාහරණ පමණක් අඩංගු වන්නේ පහත කවරකද? Android කියන්නේ OS එකක්, Ubuntu කියන්නේ OS එකක්, Windows 10 කියලා කියන්නේ OS එකක්. එතකොට පළවෙනි එක්කෙනා තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. අනිත් හැම උත්තරයකම Windows Explorer කියන එක්කෙනා ඉන්නවා. Windows Explorer කියලා කියන්නේ browser එකක්. right? browser එකක් කියලා කියන්නේ application software එකක්. right? ඒක system software වර්ගයට තේන operating system එකක් විදිහට වර්ග වෙන්නේ නැහැ. ඒක නිසා පළවෙනි එකට උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ 2 3 4 කියන උත්තර අපිට සලකා බලන්න බෑ Windows Explorer තියෙන නිසා. right. පුතේ mics mute කරගෙන තියාගන්න හැමෝගෙම. right. 9 වෙනි ප්‍රශ්නය අහනවා පහත සඳහන් වගන්තිය ඇතුලේ නිවැරදි වන්නේ කවරක්ද? විධාන ක්‍රියාත්මක කිරීම සඳහා මූසිකය භාවිතා කිරීමේ පහසුකම චිත්‍රක පරිශීලක අතුරු මුහුණතක් මගින් ලබා දෙයි. ඔව්. graphical user interface එකක්. නැත්නම් graphics වලින් හැදිලා තියෙන interface එකක අපිට mouse එක පාවිච්චි කරන්නේ ඒකට GUI එක ඇතුලේ commands අරගෙන අපි double click එකක් කියලා කියන්නේ command එකක්, click එකක් කියලා කියන්නේ command එකක්. right? ඒක නිසා A කියන උත්තරේ හරි. ඒ කියන්නේ ප්‍රකාශය හරි. මේගොල්ලෝ අහන්නේ නිවැරදි ප්‍රකාශය. ඒක නිසා ඒ උත්තරේ තියෙන්න ඕනේ. ඒක නිසා දෙවෙනි උත්තරේ දැම්ම අපිට අස් කරන්න පුළුවන්. WIMP මගින් දැක්වෙන්නේ Windows icon menu pointer යන්නයි. පැහැදිලිවම WIMP කියලා කියන්නේ
Windows icon menus pointers කියන කෙනා. ඒ කියන්නේ B කියන ප්‍රකාශයත් නිවැරදි. AB දෙන්නම උත්තරේ ඉන්න ඕනේ. ඒක නිසා පළවෙනි උත්තරය අපිට අස් කරන්න පුළුවන්. ඒ පමණක් විතරක් නෙවෙයි. C කියන එකේ අහනවා චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් හා සසඳන පිට විධාන පෙළේ අතුරු මුහුණත් වඩා භාවිත මිතුරු user friendly වේ. කිසිසේත්ම නැහැ. විධාන පෙළේ අතුරු මුහුණක් කියලා කියන්නේ DOS prompt එක වගේ නේද? ඔයගොල්ලෝ DOS prompt එක දැකලා ඇතිනේ නේද? මතක ඇතිනේ නේද? අපි අරස කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක වගේ කෙනෙක් CMD කියලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් කියලා අරගත්තොත් නේද? මෙයාට තමයි DOS prompt එක කියලා කියන්නේ. ඒතර මේ වගේ තමයි විධාන පෙළේ අතුරු මුහුණක් නැත්නම් command line interface එකක් කියලා කියන්නේ. ඒතර මේක user friendly නෑ. අපි command එක අපි දැනන් ඉන්න ඕනේ, මතක තියාගෙන ඉන්න ඕනේ. නමුත් අපිට graphical user interface එකේ මතක තියාගැනීමේ අවශ්‍යතාවයක් නෑ. අපිට icon එක දැක්කම මතක් වෙනවා මේකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. right? ඒක නිසා C කියන කෙනා වැරදි. ඒක නිසා උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. 10 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා ඔබගේ පාසලට නව තොරතුරු පද්ධතියක් ගොඩනැගීම සඳහා පවරා ඇති කණ්ඩායමේ නායකයා ඔබයයි සිතන්න. මෙම පද්ධතිය සඳහා අවශ්‍යතා හඳුනා ගැනීමට භාවිත කළ හැකි පහත් සඳහන් කවර ශිල්ප ක්‍රමද? ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා නිරීක්ෂණය කියන එක පුළුවන් අවශ්‍යතා හඳුනා ගන්න කරන්න. සම්මුඛ පරීක්ෂණ පද්ධතිය භාවිත කරන කට්ටියව හම්බෙලා කතා බහ කරලා මොනවද උමනාවන් කියලා හඳුනා ගන්න පුළුවන්. මූලාදර්ශනය කිරීම ප්‍රොටෝටයිපින් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඕක නිතරම කතා කරනවා ගයක් හදනකොට නැත්නම් අපේ සිස්ටම් එක ප්ලෑන් කරනකොට සිස්ටම් එකේ පොඩි අනුරුවක් නැත්නම් එයාගේ පොඩි දල සටහනක් මූලාදර්ශනයක් අපිට හදා ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රොටෝටයිපින් කියලා කියන්නේ. ඒතර ABC කියන තුන් දෙනාගෙම පුළුවන් මූලිකව අවශ්‍යතා හඳුනා ගැනීම කරගන්න පද්ධතියක. එතකොට නිවැරදි උත්තරේ වෙන්නේ ABC සියල්ලම කියන උත්තරේ. 11 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍රයේ පහත දක්වා ඇති ක්‍රියාකාරකම් වල නිවැරදි අනුපිළිවෙල සඳහන් වර්ණය කුමක්ද? එතකොට SDLC එකේ නේද? මතක ඇති ස්ටෙප්ස් කීපයක්ම තිබ්බා. මේකෙන් පළවෙනිම ස්ටෙප් එක තමයි මේ අවශ්‍යතා හඳුනා ගැනීම කියලා කියන්නේ. කියන්නේ මෙයා තමයි අංක 1. අවශ්‍යතාව හඳුනාගත්තයින් පස්සේ අපිට පුළුවන් ඒක ඩිසයින් කරගන්න. right? දෙවෙනියට අපි කරනවා ඩිසයින් කරන එක. ඩිසයින් කරපු දේ අපිට පුළුවන් මෙයාව ක්‍රියාත්මක කරවන්නේ. කියන්නේ මෙයාව හදාගන්න. ඇත්තට මේක ක්‍රියාත්මක කරනවා කියනකට වඩා හොඳයි වචන තිබුණා නම් ගොඩ නැංවීම කියන එක. එයාව ඉම්ප්ලිමන්ට් කරගන්නවා නැත්නම් එයාව බිල්ඩ් කරගන්නවා කියන එක. ඒතර මෙතනදී අපිට අරගන්න වෙන්නේ මේ A කියන එක්කෙනා තමයි තුන්වෙනි එක්කෙනා විදිහට. ඊළඟට අපි හදාගත්ත දේ ටෙස්ට් කරගන්න. excuse me sir සර් ක්‍රියාත්මක කිරීමට සර් කේතකරණය කියලා කියන්නේ ඔව් කේතකරණය කියන එකත් අරගන්න පුළුවන් කෝඩින් කියන්නේ right ඊළඟට කේතකරණය කරගත්ත දේ කියන්නේ අපි සිස්ටම් එක කෝඩ් කරලා හැදුවම ඊට පස්සේ අපි ආව පරීක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා E කියන එක්කෙනා තමයි හතරවෙනි ස්ටෙප් එක විදිහට ගන්න වෙන්නේ. ටෙස්ටින් එක පාස් වුණායින් පස්සේ අපිට පුළුවන් එයාව පිහිටුවන්න. ඒක නිසා D කියන එක්කෙනා තමයි පස්වෙනි යට අරගන්න වෙන්නේ. F තමයි 6 වෙනියට අරගන්න වෙන්නේ. එහෙනම් අපි පටන් ගන්න ඕනේ B වලින් ඊළඟට ඕඩර් එක වෙන්න ඕනේ B C A E D F. එතකොට B C A E D F කියන උත්තරේ තියෙන්නේ තුන්වෙනි උත්තරේ. right? ඒක නිසා නිවැරදි උත්තරේ විදිහට තුන්වෙනි උත්තරේ අරගන්න පුළුවන්. 12 වෙනි ප්‍රශ්නදී අහලා තියෙනවා පැතුරුම්පත් කොටසෙහි A1 හා B1 කෝෂ පිළිවෙලින් 40 සහ 50 අගයන් දැක්වේ. C1 කෝෂයට මෙන්න මේ කියන සූත්‍රය සමානයි $A1 plus A$1 plus B$1 සූත්‍රය ඇතුළත් කළ පසු C1 90 කියන අගය දිස් වෙනවා. C1 කෝෂයේදී සූත්‍රයේ C2 හා D1 කෝෂ වෙත පිටපත් කරේ නම් C2 කියලා කියන්නේ මේ සෙල් එක D1 කියලා කියන්නේ මේ සෙල් එක. එතකොට කාවද කොපි කරන්නේ? මෙන්න මේ C1 කියන සෙල් එකේ ඉන්න ෆෝමියුලා එක තමයි යා කොපි කරන්නේ. right? එතකොට අපි තීරුවක් දිගේ පහළට කොපි කිරීමක් කරනවා නම් වෙනස් වෙන්නේ රෝ එකේ තියෙන හෙඩර් එක. right? ඒ කියන්නේ මේ ඉලක්කම් තමයි තීරුවක් දිගේ පහළට යනකොට වෙනස් වෙන්නේ.
එතකොට මේ අපිට දීලා තියෙන මේ සමීකරණේ C1 වල තියෙන මේ සමීකරණය ගැන හිතුවොත් සමීකරණයේ ඩොලර් මාක් එක පාවිච්චි කරලා තියෙන්නේ ඉලක්කමට වම් අත පැත්තෙන්. ඒ කියන්නේ ඉලක්කමට වෙනස් වෙන්න එපා කියන එක නැත්නම් ඇබ්සලූට් රෙෆරන්ස් කියන එක රෝ හෙඩර්ට ඇප්ලයි කරලා තියෙනවා. නිරපේක්ෂ ආදේශනය කියන එක රෝ එකට කියලා තියෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔයාට වෙනස් වෙන්න එපා කියන එකයි ඒ කියන්නේ. එතකොට එකම තීරුවක් දිගේ ඉහළට පහළට කොපි කරනකොට අකුරු වල කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් කොලම් හෙඩර් එකේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එකම තීරුව නිසා. right? ඒක නිසා අපි මෙයාව පහළට කොපි කරාම ඒ කියන්නේ මේ C2 කියන තැනට කොපි කරාම මෙතනට එන්නේත් සමානයි $1 plus $1 කියන සූත්‍රයම තමයි. ඒ කියන්නේ 90 තමයි C2 කියන කෝෂයේ ඔයගලන්ට දකින්න හම්බ වෙන්නේ. right? හැබැයි මේක අපි දකුණු අත පැත්තට කොපි කරනකොට ඒ කියන්නේ මේ D1 කෝෂයට ගන්නකොට දැන් මෙයා ඉන්නේ එකම පේලියේ කොපි කිරීමක් සිද්ධ වෙන්නේ. එකම පේලියේ දකුණු පැත්තට කොපි කරනකොට සිද්ධ වෙන්නේ අකුරේ අගය එකකින් වැඩි වෙනවා. right? එතකොට මේ අපිට දීලා තියෙන මේ සූත්‍රයේ ඒගොල්ලෝ කියලා නැහැ. එහෙම නැත්නම් අකුර ඇබ්සලූට් කරලා නැහැ. අකුර ඇබ්සලූට් කරනවා නම් අකුරට වම් අත පැත්තෙන් ඩොලර් මාක් එකක් එන්න ඕන. ඒතර අකුර ඇබ්සලූට් කරලා නැහැ කියලා කියන්නේ අකුර අදාළ විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ සාපේක්ෂව වෙනස් වෙනවා. එහෙනම් D1 ගාවට යනකොට මෙතන හැදෙන සූත්‍රය වෙන්නේ සමානයි A1 B වෙනවා $1ම තමයි. එකතු කිරීම B අකුර C බවට පත් වෙනවා $1ම තමයි. එතකොට මෙතන උත්තරේට එයා සලකන්නේ B1 වලයි C1 වලයි තියෙන කන්ටෙන්ට් එක. ඒ කියන්නේ B1 වල තියෙන්නේ 50, C1 වල තියෙන්නේ 90. එහෙනම් මෙතන හැදෙන අගය වෙන්නේ 140. right? මෙතනදී හැදෙන්නේ 90, C2 වල හැදෙන්නේ 90, D1 වල හැදෙන්නේ 140. ඒ කියන්නේ නිවැරදි උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. හරි. පැහැදිලිද ළමයි මෙතනට වෙනකම්? ඔව් සර්. right. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ කතා බහ කරලා තියෙනවා. PQRS ලෙස ලේබල් කර ඇති සංරචක 4 මගින් 5ක් දක්වා ඇති පැතුරුම්පත් කොටස සලකන්න. PQRS ලේබල් වල නිවැරදි අනුපිළිවෙල. ඔව් යෂාන් ඉරි දෙකක් අඳින්න එපා කීයටවත් වැරදි. ඩොලර් මාක් එක එන්නේ S අකුරයි තනි ඉරයි. right? ඉරි දෙකක් අඳින්න එපා. PQRS ලේබල් නිවැරදි. සර් මේ ඩොලර් මාක් එක අත්‍යවශ්‍යම නැති තැනකදී ඩොලර් මාක් එක දැම්මොත් වැරදිද? මෙහෙමයි. වැරදි කියලා කියන්නේ මෙහෙමයි පුතේ. ඒක ඔයාගේ උත්තරේට බලපානවා නම් ඒ කියන්නේ ඩොලර් මාක් එක දැමීම නිසා හිතන්නකෝ A එකතු සමානයි A1 එකතු කිරීම B1 කියන එකෙන් 50 දෙනකොට ඔයා ඩොලර් මාක් එක දැමීම නිසා 50 නොවි වෙන උත්තරයක් එනවා කියලා. අන්න එහෙම වුණොත් ඔයාට වැරදි දානවා. සර් දැන් ඔය A1 වල ඒ කියන්නේ A තීරුවේ A1 වල විතරයි නම් අගය තියෙන්නේ. මම ඒ දෙක කියන්නේ ඒකටයි A1 එකේ කියන්නේ ඒක ඉස්සරහට එක ඉස්සරහට ඩොලර් මාක් දැම්මොත් ඒත් වැරදි නෑනේ. එහෙම වැරදි වෙන්නේ නැහැ. එහෙම වැරදි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මොකද අපි කියන්නේ ඇබ්සලූට් කරනකොට එතනත් මෙහෙම දෙයක් තියෙනවා පුතේ. ඒ කියන්නේ දැන් ඔයා ඒක දැන් ඔයාට ඔයාගේ සූත්‍රය ආවොත් දැන් අපි හිතමුකෝ ඩොලර් මාක් එක දාන්න තිබුණේ එකට වම් පැත්තෙන් කියලා. ඒ කියන්නේ ඔයාට ලියන්න තිබ්බ උත්තරේ $1. හරි. සහ ඔයා හිතන්නකෝ මේක ඔයා මේ සෙල් එකේ දකුණු පැත්තට කොපි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රශ්න කියලා තියෙනවා කියලා. එතකොට මේක මේ විදිහට කොපි කරොත් මෙතනට එනකොට එයා සමානයි $1 වෙනවනේ. right? එතකොට අන්න එහෙම රික්වයර්මන්ට් එකක් තියෙන ප්‍රශ්නයක් වුණොත් ඔයා මේ ඉස්සරහට ඩොලර් එකක් දැමීම මේ මෙතනට එනකොට B වීම නතර වළක්වන වැඩක් වෙනවා. හරි? දරාගේ ප්‍රශ්නෙට අන්න එහෙම බලපෑමක් තියෙනවා නම් ඒ කියන්නේ මේක කොපි කරාම මේ දකුණු අත පැත්තේ සෙල් එකේ $1 හැදෙන්න උවමනයි නම් එහෙම වෙලාවක ඔයා හිතන්නේ බලන්න නැතුව $1 දෙකටම දැම්මොත් ඔයාගේ උත්තරේ වර්ධිනවා. තේරුණාද මම කිව්වේ? ඔව් සර්. හරි. නැත්තම් ගැටලුවක් නැහැ.
හරි. එතකොට ළමයි අපි මෙතෙන්දි කතා කර ඉන්නේ PQRS කියන ලේබල් ටික නිවැරදි අනුපිළිවෙලට දක්වන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ගෙන් අහලා තියෙනවා. එතකොට P කියලා කියන්නේ සක්‍රීය කෝෂය ඇක්ටිව් සෙල් එක. ඒක නිසා තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ කැන්සල් වෙනවා. මොකද ඒ දෙන්න පටන් ගන්න හතරවෙනි උත්තරේ කැන්සල් වෙන්නේ නැහැ. තුන්වෙනි උත්තරේ විතරයි කැන්සල් වෙන්නේ. සක්‍රීය කෝෂය තමයි P කියන්නේ. Q කියන්නේ පේලි ශීර්ෂක. නේද? අන්න ඒක නිසා මෙයා වැරදි නිසා මෙතන කැන්සල් වෙනවා. මෙයා තීරු ශීර්ෂක නිසා මෙතන කැන්සල් වෙනවා. R කියලා කියන්නේ තීරු ශීර්ෂක. එතකොට ශ්‍රිත ඇතුළු කිරීම කියන එක තියෙන නිසා පළවෙනි එක්කෙනා අහුසි වෙනවා. ඒක නිසා නිවැරදි උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා පැතුරුම් පතක C2:E5 ලෙස කෝෂ පරාසයක් සඳහා නිවැරදි වන්නේ මේ වැඩේ මම කතා කරන්න මේ උඩ තියෙන එක්කෙනාම පොඩ්ඩක් පාවිච්චි කරනවා C2E5 මම එයාව ලකුණු කරනවා මෙතන කොහොමද කියලා C2 කියලා කියන්නේ මෙන්න මේ සෙල් එක E5 කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන සෙල් එක. එතකොට මේ පරාසය වෙන්නේ මෙන්න මේ පරාසය. C2E5. පරාසය ඇති පේලි සංඛ්‍යාව 3කි. දැන් පේනව නේද? පේලි 4ක් තියෙනවා. පැහැදිලිවම ඒ වැරදි. right? ඒ වැරදි කියපු ගමන් පළවෙනි උත්තරය අස් වෙනවා, තුන්වෙනි උත්තරය අස් වෙනවා. මෙම කෝෂ පරාසයේ ජ්‍යාමිතික හැඩය ඍජු කෝණාශ්‍රයකි. හරියටම හරි. B තියෙන්න ඕනේ උත්තරේ. ඒ කියන්නේ පැහැදිලිවම 4 තමයි උත්තරේ. මොකද දෙකේ B නැහැ. ඒක නිසා දෙවෙනි උත්තරේ අයින් වෙනවා. right ඊළඟට C වල කියලා තියෙනවා පරාසය ඇති මුළු කෝෂ සංඛ්‍යාව 12කි කියලා. එතකොට 4 වරක් 3 12ක් ඔයාලට බලා ගන්න පුළුවන්. right ඒක නිසා පැහැදිලිවම C හරි B හා C පමණයි කියන එක තමයි උත්තරේ විදියට ගන්න වෙන්නේ. හරි ළමයි විනාඩියක් දෙන්න. හරි එතකොට 14 වෙනි ප්‍රශ්නෙට 4 තමයි නිවැරදි උත්තරේ විදිහට අපිට අරගන්න තියෙන්නේ 15 වෙනි ප්‍රශ්නේ විවිධ ප්‍රක්ෂේපණ යන්ත්‍ර සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත් සඳහන් කවර වගන්තියද උඩිස් ප්‍රක්ෂේපණ යන්ත්‍රවල overhead projectors යොදා ගනු ලබන විනිවිද සෑම විටම කල් ඇතිව සකසා ගත යුතුව පවතී overhead projector එකක දෙයක් ප්‍රොජෙක්ට් කරනකොට ඔයගලන්ට transparent sheet එකක් අවශ්‍යයි transparent sheet එකේ යමක් ලියලා තිබුණොත් ඒක තමයි අපිට බිත්තියක හෝ නැත්නම් අදාළ තිරයක ප්‍රොජෙක්ෂන් එක විදිහට දකින්න හම්බෙන්නේ. ඒ කියන්නේ සර් ඒකේ කදම් මාරු කරනවා කියන්නේ මේ මොකක් ස්ලයිඩ් ඒ කියන්නේ ෂීට්ස් මාරු කරන එකද? නෑ කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය වෙනම කතාවක්. ඕවර්හෙඩ් නේ සර් ඔඩික්ස් ප්‍රශ්න ඒකේ මේ දැන් මොකක් හරි මාරු කරනවා නම් අපිට ෂීට් ඔක්කොම මාරු කරන්න වෙනවනේ. නෑ එහෙම දෙයක් නෑ පුතේ. ඒ කියන්නේ ඔයගලන්ට ඉන්නේ මම ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකක් පෙන්නන්න. right දැන් මේ තියෙන overhead projector එකක්. මේ overhead projector එක උඩ අපි තියන්න ඕනේ මොකක් හරි transparent sheet එක මෙන්න මේ යන තමයි transparent sheet එක තියන්නේ. transparent sheet එක ඔතන තිබ්බම අපිට පුළුවන් මේ කියන්නේ මෙතන transparent sheet එක තියලා මොනවා හරි ලිව්වොත් ඒක මෙන්න මෙතනින් බිත්තියට මෙන්න මේ වගේ තිරයක ඒගොල්ලෝ පෙන්නනවා ඔයගලන්ට අදාළ කන්ටෙන්ට් එක. මේක උඩ තියෙන මේ මෙන්න මේ මෙතන තියෙන්නේ ඔයගලන්ට පේනවද?
right තාමක පාවිච්චි කරනවද? සමහර දේවල් වලට පාවිච්චි කරනවා සෑහෙන අඩුයි පාවිච්චි කිරීම මොකද අපිට අපි කලින් ගොඩක් මේක ලෑස්ති වෙන්න ඕනේ. කියන්නේ අපිට කම්පියුටර් මේකට කනෙක්ට් කරන්න බෑ. තනිකරම ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකෙන් විතරයි වැඩ කරන්න පුළුවන්. right එතකොට සුපිසර් X-ray කාඩ් වගේ වැඩ කරනවද? මොකද උදේ X-ray කාඩ් වගේ එහෙම තියලා ගන්න X-ray පුළුවන්. කාඩ් එක මේකට ගැලපෙන්නේ නැහැ. විනිවිද පේන එකක් වෙන්න ඕනේ. එතකොට පුතේ මෙතන අපිට මේ කියන ට්‍රාන්ස්පරන්ට් ෂීට් එක ට්‍රාන්ස්පරන්ට් විය යුතුමයි. X-ray කොලේ තිබ්බට හරියන්නේ X-ray කොලේ විනිවිද භාවයක් නැහැනේ. ඒක අර නිල් පාටක් වගේනේ පේන තියෙන්නේ. ඒක හරියටම අර අපි දකින ට්‍රාන්ස්පරන්ට් එක කෙනෙක්. පොලිතීන් කොලයක් වගේ වෙන්න ඕනේ. එතකොට පොලිතීන් කොලය උඩ අපිට ලියන්න පුළුවන් ඒ වෙලාවට පෑනක් කියන්නේ මාක පෙන් එකක්. එතන ඔය ස්පෙෂල් පෑනක් තියෙනවා ඔකට ලියන ඒකක් පාවිච්චි කරලා. එහෙම නැත්නම් අපිට පුළුවන් ට්‍රාන්ස්පරන්ට් ෂීට් එක printer එකකින් print කරගන්න. print කරලා කළු අකුරෙන් print කරලා මේක උඩ තිබ්බම මේ print කරපු එක ලස්සනට පේනවා. එතකොට ඔයගලන්ගේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ මේ කපලයක් ඉන්නමයි. right ඔයගලන්ගේ ප්‍රශ්නය අහලා තියෙන්නේ මේ annotate කරන එක යන්නේ නැත්තේ. ඔයගලගේ ප්‍රශ්නය අහලා තියෙනවා උඩිස් ප්‍රක්ෂේපණ යන්ත්‍රවල යොදා ගනු ලබන විනිවිදක සෑම විටම කල්ැතිව සකසා ගත යුතුව පවතී. සෑම විටම කල්ැතිව සකසා ගන්න ඕනේ නැහැ. අපිට ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක් තියලා මට ඒ වෙලාවට දෙයක් ලියන්න පුළුවන් මේක. මට ලියන්න අවශ්‍ය දේ මතක තියෙනවා නම්. ඒක නිසා මේ සෑම විටම කියන වචනේ මේ කියන දේ වර්ධින්න හේතුවක් වෙනවා. එතකොට ආයෙත් සැරයක් පළවෙනි එක කැන්සල්, දෙවෙනි එක කැන්සල්, හතරවෙනි එක කැන්සල්, තුන තමයි උත්තරේ කියලා එන්නේ. right කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් කියලා කියන්නේ ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් එකක්. මේ තියෙන්නේ ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් එකක්. මම ස්ලයිඩ් එකක් පෙන්නන්න. ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් එක ඊට වඩා වෙනස්. right මේ තියෙන්නේ ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් එක. ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් එකේ මෙන්න මෙතනට පුළුවන් ඕගලන්ට මේ අදාළ ස්ලයිඩ් එක දාගන්න. මෙන්න මේ වගේ ස්ලයිඩ් එකක් එයා පාවිච්චි කරන්නේ. ඒක හරියට අර මැනුවල් කැමරා එකක හම්බෙන ෆොටෝ රීල් එකක කොටසක් වගේ එක කපලා මේ වෙහක දාලා මෙන්න මේ විදිහට ඇතුල් කරාම මේක ඇතුලෙන් එයාට ආලෝකය එවලා මෙන්න මේ කාචයෙන් එළියට ප්‍රක්ෂේපණය කරනවා. එතකොට මේ පින්තූර අපිට ලොකුවට මෙතන බලා ගන්න පුළුවන්. right මේ තියෙන ස්ලයිඩ් එක මේ තියෙන ප්‍රොජෙක්ට් කරන තැන. right එතකොට දැන් අර ස්ලයිඩ් මේ මොනවාද ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකේ අපිට කලර් පින්තූර මුකුත් භාවිතා කර ගැනීම හරි අපහසුයි කලර්ස් දකින්න. මෙතන අපිට කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ නෙගටිව් එක ඒ කියන්නේ මේ දාන ස්ලයිඩ් එක අපිට වර්ණවත් ස්ලයිඩ් එකක් විදිහට හදා ගන්න පුළුවන්. right ඒ කියන්නේ අර කලර් ෆොටෝස් ගන්න කැමරා එකකින් අරගත්තා හා සමාන දෙයක්. right හැබැයි මේ දෙන්නම කම්පියුටර් එකකට කනෙක්ට් නොවි වැඩ කරන දෙන්න. right එතකොට මේකේ B එකේ කියලා තියෙනවා කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක භාවිත කරන කදා තුල ප්‍රතිබිම්බ ඇතුළත් කළ හැකිය රූප දෙන්න පුළුවන් yes පැහැදිලිවම ඔව් රූප දාන්න පුළුවන්. C එකේ කියලා තියෙනවා පරිගණකයක් භාවිත කර සකසාගත් ඉලෙක්ට්‍රොනික සමර්පණයක් බහුමාත්‍ර ප්‍රක්ෂේපණ යන්ත්‍රය තුළින් සංදර්ශනය කළ හැකි වේ. අනිවාර්යෙන් පුළුවන්. right ඒක නිසා B හා C තමයි නිවැරදි උත්තරේ විදියට ඔයගලන්ට සලකන්න වෙන්නේ. 16 වෙනි එකේ කතා කරලා තියෙනවා Microsoft Word සහ LibreOffice Writer භාවිතා කර සැකසූ නිසි පරිදි හැඩසව් ගන්වන ලද ලේඛන එකතුවක් සමන්සතුව පවතී. සෝදුපත් කියවීම සඳහා ඔහුට මෙම ලේඛන කිසිදු හැඩසව් ගැන්වීමක් නොමැතිව. මෙතන මේ ප්‍රශ්නේ මෙන්න මෙතන තමයි ඔයගොල්ලෝ වරද්ද ගන්න නැත්නම් අහු වෙන තැන. කිසිදු හැඩසව් ගැන්වීමක් නොමැතිව. මෙන්න මේක හරියට කන්සන්ට්‍රේට් කරගත්තේ නැති වුණොත් ඔයගොල්ලන්ගේ උත්තරේ වරදිනවා. සුරැකීමට අවශ්‍යව ඇත. මෙම කාර්ය සඳහා වඩාත් යෝග්‍යතම ගොනු දිගු ප්‍රරූපය. දැන් ODT කියලා කියන්නේ Open Document Format කියන එක.
ඒක එන්නේ මේ LibreOffice Writer ගෙන් අපි document එකක් save කරනකොට. DOCX කියලා කියන්නේ MS Word වලට Microsoft Word වලට අදාළව තියෙන extension එක. PDF කියලා කියන්නේ මේ ඕනම වදන් සැකසුම් මෘදුකාංගයකින් word processing software එකකින් portable document එකක් විදියට. ඒ කියන්නේ ඕනම device එකකට යවලා retrieve කරගන්න පුළුවන් ආකාරයට හදාගන්න document එකක extension එක තමයි PDF කියලා කියන්නේ. ඔය තුනේම ඒ කියන්නේ ODT DOCX PDF කියන තුනේම අපිට අවශ්‍ය formattings කරලා ඒ විදිහට මේගොල්ලෝ save කරගන්න පුළුවන්. මේ .txt කියන type එක text file එකක් විතරයි අපිට formattings එක save කරන්න බැරි වෙන්නේ. ඒ නිසා නිවැරදි උත්තරය වෙන්නේ මෙතනදී දෙවෙනි උත්තරය. 17 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා සමර්පණ මෘදුකාංග සම්බන්ධයෙන් පහත් සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේද? දෙන ලද කතාවක තනි වස්තුවකට පමණක් සජීවන ආචරණ යෙදිය හැකිය. මෙතන මේ තනි වස්තුවකට පමණක් කියන එක තමයි ඔතන ගැටලුව වෙන්නේ. මොකද ස්ලයිඩ් එකක් උඩ ඔබ්ජෙක්ට්ස් ගොඩක් තියෙන්න පුළුවන්. පින්තූර වෙන්න පුළුවන්, අකුරු වෙන්න පුළුවන්, ටේබල්ස් වෙන්න පුළුවන්, right? audios videos වෙන්න පුළුවන්. ඒ හැම එක්කෙනෙකුටම වෙනම අපිට පුළුවන් ඇනිමේෂන් එකක් දෙන්න. නිසා තනි වස්තුවකට පමණක් කියන වචනේ මේ ප්‍රකාශය වර්ධිනවා. right? ඒ කියන්නේ ඒ කියන කෙනා වර්ධිනවා. ආයෙත් වතාවක් එක වැරදි, දෙක වැරදි, හතර වැරදි, තුන තමයි උත්තරේ වෙන්නේ. සමර්පණ කතාවකට ශ්‍රව්‍ය පටිගත කිරීම ඇතුළත් කළ හැකිය. ඔව්. ඔඩියෝ රෙකෝඩින් එකක් දාන්න පුළුවන්. එක් කතාවක් තුළ පාට පෙළි 10කට අඩුවෙන් භාවිත කිරීම නිර්දේශ කෙරේ. ඔව්. එහෙම වුණොත් අපිට ස්ලයිඩ් එක පැහැදිලි තියෙන කන්ටෙන්ට් එක. එහෙම වුණාම ඔඩියන්ස් එක මේක නරඹන කෙනා අපි දෙන්න හදන පණිවිඩය ඉක්මනට ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා දිහාසී නිවැරදි කියලා අපිට අරගන්න පුළුවන්. 18 වෙනි ප්‍රශ්නේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායන්ගේ වාසි ලෙස සැලකෙන්නේ පහත් සඳහන් කවරක්ද? දත්ත ආචයන සඳහා කුඩා භෞතික අවකාශයක් අවශ්‍ය වීම. මේක ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් නේ. ඒ කියන්නේ අපි hard disk එකක වගේ තියෙන database එකක්. නැත්නම් අපි දන්න database management system software එකක්. right? එතකොට දත්ත ආචයන සඳහා කුඩා භෞතික අවකාශයක් තමයි ඕන වෙන්නේ. කම්පියුටර් එක තියාගන්න ඉඩ විතරයි. ඒක නිවැරදි. පිටපත් ලබා ගැනීමේ පහසුව ඒකත් නිවැරදි. ඉක්මනින් අරගන්න පුළුවන්. තොරතුරු සොයා ගැනීමේදී වඩා කාර්යක්ෂම වීම. ඔව් අපිට search facility එක වගේ පාවිච්චි කරලා නැත්නම් queries කියලා facilities තියෙනවා. ඒවා පාවිච්චි කරලා බොහොම ඉක්මනින් අපිට පුළුවන් දත්ත හා තොරතුරු සොයා ගැනීම සිද්ධ කරගන්න. ඒක නිසා A, B සහ C සියල්ලම නිවැරදි කියලා අපිට අරගන්න පුළුවන්. හතරවෙනි උත්තරේ තමයි 18ට උත්තරේ වෙන්නේ. හරි මේ වෙනකන් කරපු දේවල් ටික පැහැදිලිද? ඔව් සර්. right. හරි 19 ඉඳලා 21 දක්වා තියෙන ප්‍රශ්නවලට මේ වගු තුන පාවිච්චි කරන්න කියලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ කතෘ පොත් නැත්නම් author book වගේ ප්‍රාථමික අතුර විය යුත්තේ මින් කවරක්ද? යෝජනා කිරීමක් කරන්න තියෙනවා. ඒතර author book කියන්නේ මෙතන තියෙන ටේබල් එක. ඒ ටේබල් එකේ author ID එක තනියෙන් මම අරගත්තොත් repetitions තියෙනවා. book ID එක තනියෙන් අරගත්තොත් ආයෙත් repetitions තියෙනවා. එතකොට ප්‍රාථමික අතුරක් වෙන්න නම් තනි තීරුවක්. repetitions පෙන්වන්න බෑ. එහෙම පෙන්වුවොත් එයා ප්‍රාථමික අතුරක් වෙන්නේ නැහැ. ඒක නිසා author ID එකටවත් book ID එකටවත් තනියෙන් primary key එකක් වෙන්න බෑ. මේ royalty සංයුක්ත අතුරක්ද එතකොට? ඔව් royalty share වගේ ඒවා අපිට පාවිච්චි කරන්න බෑ ප්‍රාථමික අතුරක් විදිහට. මොකද ඒවා බොහොම ලොකු හැකියාවක් තියෙනවා රිපීට් වීමේ. ඒක නිසා අපිට කවුරු හරි දෙන්නෙක් එකතු කරලා සංයුක්ත ප්‍රාථමික අතුරක් කියන පැත්තට තමයි යන්න වෙන්නේ. එතකොට ගන්න පුළුවන් හොඳම සංයුක්ත ප්‍රාථමික අතුර තමයි author ID book ID කියන සංයුක්ත ප්‍රාථමික අතුර. right? එතකොට අපිට තුන්වෙනි එක්කෙනා නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ප්‍රොපෝස් කරොත් author ID royalty share කියන එක එයාව ගන්න බැරි වෙන හේතුවක් අපිට මෙතන හොයා ගන්නත් පුළුවන්. පේනවද? 1004 කියන එක්කෙනත් එක්ක 115 තියෙනවා. ආයෙත් 1004 කියන එක්කෙනත් එක්කත් 115ක්මයි තියෙන්නේ. ඒතර ඒකත් රිපීට් වෙනවා.
right ඒ තර්කෙනොත් අපිට කියන්න පුළුවන් both id royalty share කියන එක නා ගැලපෙන්නේ නැහැ කියන එක. හරි. ඊළඟ ප්‍රශ්නය ඔයගලගෙන් අහලා තියෙනවා පුතේ ඔයා අහන ප්‍රශ්නේ පැහැදිලි නැහැ. එක තියෙන එක පුතේ ඔයා අහන ප්‍රශ්නේ කැඩි කැඩි ඇහෙන්නේ. හරි 20 වෙනි ප්‍රශ්නේ අපි බලමු. ටයිප් කරලා එවන්න පුතේ මට ප්‍රශ්නේ. ඕත id යනු කතෘ වගුවේ ආගන්තුක යතුරකි. ඕත id යනු කතෘ වගුවේ ආගන්තුක යතුරකි. කතෘ වගුව කියලා කියන්නේ මෙයාට එයාගේ ඕත id එක කියලා කියන්නේ ඒ ටේබල් එකේ data repetition එකක් නැතුව පෙන්නන කොලම් එක. මේ කට්ටිය එකිනෙකට වෙනස්. මෙයා තමයි මේ වගුවේ ප්‍රාථමික යතුරු විදියට අපිට තෝරගන්න පුළුවන් කෙනා. එයා කතෘ වගුවේ ආගන්තුක යතුරු නෙවෙයි. ඒ කියන්නේ පළවෙනි ප්‍රකාශයේ වැරද්දක් තියෙනවා. කියන්නේ මෙයා වැරදි. එතකොට ඒ වැරදි කියලා කියන්නේ නේද? මේ පේපර් එකේ ඒක වැඩි එච්චර හිතලා නැහැ මාකර්ස්ලා ටික. ඒ වැරදි කියපු ගමන් මේ උත්තර තුනම අස් වෙනවා. B හා C පමණයි උත්තරේට එන්නේ. ඕත id යනු කතෘ පොත් වගුවේ ආගන්තුක යතුරකි. ඒක හරියටම හරි නේද? මොකද ඕත id කියන කෙනා කතෘ පොත් වගුවේ මෙන්න මෙතන තනියෙන් දකින්න හම්බ වෙනවා. දැන් අපි ටිකකට කලින් කතා කරා ඕත id එක මෙයාගේ ප්‍රාථමික යතුරු කියලා නේද? කතෘ වගුවේ ප්‍රාථමික යතුරු. ඒතර එක වගුවක ප්‍රාථමික යතුරක් විදියට ඉන්න කෙනෙක් නේද? එක වගුවක ප්‍රාථමික යතුරක් විදියට ඉන්න කෙනෙක් තවත් වගුවක යෙදිලා තියෙනවා. නේද? එතකොට එයකට අපි කියනවා ආගන්තුක යතුරක්. ඒ කියන්නේ මේ දෙවෙනි අයිටම් එක යෙදිලා තිබ්බ දැනට අපි කියනවා ආගන්තුක යතුරක් කියලා. right? ඒක නිසා ඒ ප්‍රකාශය හරි. right? ඒක නිසා මේ කියන එක නා නිවැරදි. B ප්‍රකාශය හරි. book id යනු පොත් වගුවේ ප්‍රාථමික යතුරකි. ඔව්. එතන මේක book id එක අපි බැලුවොත් book id කියන එක නා තියෙන්නේ පොත් වගුවට අදාළව. පොත් වගුවේ book id කියලා කියන්නේ repeat නොවි තියෙන කොලම් එක. එයා තමයි යාගේ ප්‍රාථමික යතුරු විදිහට අපිට අරගන්න වෙන්නේ. ඒක නිසා ඒ ප්‍රකාශය නිවැරදි. ඒ නිසා නිවැරදි උත්තරය වෙන්නේ B හා C. කියන්නේ තුන්වෙනි උත්තරේ. 21 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා mathematics with fun යන මාතෘකාව සහිත පොත ලියා ඇති කතෘ කවුරුන්ද? mathematics with fun. ඒක කොහොමද අපි ඔක හොයාගන්නේ? අපි මුලින් බලනවා mathematics with fun කොහෙද තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා එයා. එතකොට එයාට අදාළව price එක 500යි කියලා තියෙනවා. book id එක B01 කියලා තියෙනවා. B01 දැනගත්තයින් පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කතෘ පොත් වගුවේ B01ට අයිති වෙන ඕත id එක හොයාගන්න. right? 1005. ඊට පස්සේ අපිට පුළුවන් කතෘ වගුව පාවිච්චි කරලා 1005 කියන එක්කෙනාගේ නම මොකක්ද කියන එක හොයාගන්න. ලලිත් විජේනායක කියන නම තමයි ඕගලන්ට උත්තරේ විදිහට එන්නේ. ඒ කියන්නේ 4 වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ බවට පරිවර්තනය වෙන්නේ. right. ඊළඟට අහලා තියෙන්නේ HTML ප්‍රශ්නයක්. HTML සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ පහත් සඳහන් කුමන වගන්තියද? අසත්‍ය වෙන එක්කෙනා අහන්නේ පරිස්සම් වෙන්න. right. HTML යනුවෙන් කියවෙන්නේ hypertext markup language යන්නයි. ඒක නිවැරදි. HTML භාවිතයෙන් වෙබ් පිටු නිර්මාණය කළ හැකිය. ඔව් HTML පාවිච්චි කරන්නේ වෙබ් pages අපි හදන්න තමයි. HTML උසුලන වෙබ් අතිරික්ෂුව තුළින් වෙබ් පිටු ප්‍රදර්ශනය කළ යුතු ආකාරය කෙසේද යන්න තීරණය කරයි. ඔව් HTML උසුලනයකින් තමයි අපි වෙබ් පිටුව උඩ header එකක්ද link එකක්ද නැත්නම් image එකක්ද මොකක්ද කියන එක තීරණය කරලා දෙන්නේ. එතකොට HTML උසුලන තමයි වෙබ් පිටුවේ ප්‍රදර්ශනය වෙන්න ඕනේ මොනවාද කියන එක තීරණය කරන්නේ. මොන විදිහට දෙයක ප්‍රදර්ශනය වෙන්න ඕනේ කියලා එක තීරණය කරන්නේ. එහෙනම් පැහැදිලිවම හතරවෙනි එක නා වරදින්න ඕනේ. HTML ලේඛන නිර්මාණය කරනු ලබන්නේ වෙබ් අතිරික්ෂු භාවිතයෙන්දී. නෑ. වෙබ් අතිරික්ෂු අපි පාවිච්චි කරන්නේ අපි HTML භාවිතයෙන් නිර්මාණය කරපු කේතය නැත්නම් ලේඛනය
පෙන්ව ගන්න නැත්නම් එයාගෙන් ප්‍රතිදානය මොකක්ද කියලා බලන්න. එහෙම නැත්නම් එයා නිර්මාණය කරන්න අපි පාවිච්චි කරන්නේ ඕනෑම ටෙක්ස්ට් එඩිටර් එකක් වදන් සකසනයක්. ඕනෑම වදන් සකසනයක් භාවිත කරන්න පුළුවන්. නිසා හතරවෙනි එක්කෙනා තමයි ඔයගලන්ගේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. මොකද අහන්නේ අසත්‍ය ප්‍රකාශය. 23 අංකිත ලයිස්තුවක් සාදා ගැනීමට පහත් දක්වා ඇති කුමන HTML උසුරන යුගලය භාවිතා කළ යුතු වන්නේද? හරිම ලේසි ප්‍රශ්නයක්. අංකිත ලයිස්තුවක් numbers තියෙන list එකක් කියන්නේ ordered list එකක්. right? එතකොට අපිට ඕන වෙන්නේ OL සහ LI කියන ඒවා. OL කියන එක නා indicate කරනවා මේක අංකිත ලයිස්තුවක් නැත්නම් order එකකට අදාළව තියෙන ලයිස්තුවක්. LI කියන එක නා අපිට උදව් වෙනවා මේ ordered list එක ඇතුලේ list items මොනවද කියලා define කරගන්න. NL කියලා එක්කෙනෙක් නැහැ. DL කියන්නේ definition list එකට, DD කියලා කියන්නේ definition data. එතකොට definition list එකක් හැදෙන්නේ definition එකේ title එකයි පොඩ්ඩක් එහාට වෙලා definition එකේ description එක නැත්නම් data එක අපිට බලා ගන්න පුළුවන්. මොකද තමයි definition list එකක් විදියට හැදෙන්නේ. UL කියලා කියන්නේ unordered list. එයා අපි සාමාන්‍යයෙන් output එක වෙන්නේ මොනවා හරි සලකුණක් එක්ක අදාළ list item එක අපිට බලා ගන්න පුළුවන්. නිවැරදි උත්තරේ වෙන්නේ 4. 24 වෙනි ප්‍රශ්නය අහලා තිනවා පහත් සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේද? අදාළ URL නොදන්නා විට ලෝක විසිරි වියමනෙහි තොරතුරු සෙවීම සඳහා සෙවුම් යන්ත්‍ර භාවිතා කරනු ලැබේ. හරියටම හරි. නේද? URL එක දන්නේ නැති වුණාම අපිට search engine එකක් පාවිච්චි කරලා අපිට මතක URL කොටසක් හරි නැත්නම් keyword එකක් හරි type කරලා අපිට අදාළ දේ හොයාගන්න පුළුවන්. ඒ කියන කෙනා නිවැරදි. එතකොට ඒ කියන කෙනා උත්තරේ ඉන්න ඕනේ. එහෙම වුණොත් තුන්වෙනි උත්තරේ අහෝසි වෙනවා. තැපැල් සේවා දායකයා අතර පණිවිඩ හුවමාරුව සඳහා SMTP භාවිතා කරේ. SMTP කියලා කියන්නේ නියමාවලියක් simple mail transfer protocol කියලා අපි හඳුන්වනවා යාව. එයා පාවිච්චි වෙන්නේ මේ තැපැල් සේවා දායක අතර පණිවිඩ හුවමාරු කරන්න තමයි. කියන්නේ මෙයා නිවැරදි. B හරි B වගේ උත්තරේ ඉන්න ඕනේ. එහෙම වුණාම දෙවෙනි එක්කෙනත් අහෝසි වෙනවා. වෙබ් සේවා දායකයා මගින් වසම් නාම IP ලිපින බවට පරිවර්තනය කරනු ලැබේ. වසම් නාම IP ලිපින බවට පරිවර්තනය කරන්නේ DNS කියන සේවා දායකයා මගින්. වෙබ් සේවා දායකයා ඉන්නේ වෙබ් සයිට් එකක් නැත්නම් වෙබ් පිටු එකතු වෙලා හැදිච්ච වෙබ් අඩවියක් දරාගෙන ඉන්නත් ඒක සම්පූර්ණයෙන් ලෝකයට පැය 24ම දවස් 365ම විවෘත කරලා තියන්න. DNS කියන එකන තමයි IP ලිපිනයක් වසම් නාමයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙන නිසා C වැරදි. right එහෙම නම් උත්තරේ වෙන්නේ A හා B පමණි. 25 වෙනි ප්‍රශ්නෙන් ඔයගලන්ට අහලා තියෙනවා පහත් සඳහන් ප්‍රකාශ අතුරෙන් අසත්‍ය වන්නේ කුමක්ද? අන්තර්ජාලය යනු පරිගණක ජාලවල ජාලයකි. ඔව් අසත්‍යයක් අහන්නේ පරිගණක ජාලවල ජාලයක් තමයි අන්තර්ජාලය කියලා කියන්නේ හරියටම හරි. අන්තර්ජාලය මගින් ප්‍රවේශය විය හැකි HTML ලේඛනයකට වෙබ් පිටුවක් යයි කියනු ලැබේ. ඔව් HTML ලේඛනයකින් හැදෙන වෙබ් පිටු තමයි. ඒතර ඉන්ටර්නෙට් හරහා ගිහිල්ලා අපි HTML ලේඛනයක් ඇක්සස් කරනවා කියලා කියන්නේ ඒක වෙබ් පේජ් එකක්. වෙබ් පිටුවක බහුමාධ්‍ය අන්තර්ගතයන් අඩංගු විය හැකිය. ඔව් audios videos තියෙන පුළුවන්. අපි YouTube එකට යන්නේ නේද? YouTube එකේ videos තියෙනවා. ඊළඟට ඔය audios download කරගන්න අපේ ගොඩාක් websites තියෙනවා. අනිවාර්යෙන් පුළුවන්. අන්තර්ජාලය හා www යනු එකම දෙයකි. ඒක වැරදි. www කියලා කියන්නේ අන්තර්ජාලයේ පවතින ප්‍රසිද්ධම සේවාව. right world wide web. right websites ටික. ඒ තමයි ප්‍රසිද්ධම සේවාව. තව සේවාවන් තියෙනවා. email කියලා කියන්නේ එක සේවාවක්. ඊළඟට ගොනු හුවමාරු නියමාවලිය file transfer protocol කියන එක නා තව සේවාවක්. ඒ තමයි අපිට විශාල ගොනු එහා මෙහා මාරු කරගන්න උදව් කරන්නේ. file sharing කියලා කියන්නේ තව සේවාවක්. instance messaging කියලා කියන්නේ තව සේවාවක්. ඔය WhatsApp Viber කියලා ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ. right? ඒ වගේ සේවාවන් කීපයක් තියෙනවා. right? ඒතර www world wide web කියලා කියන්නේ වෙබ් අඩවි සියල්ලම එකතු වෙලා හැදිලා තියෙන දෙයට ලෝක විසිරවීම නැත්නම් විශ්ව විසිරවීම කියලා අපි කියනවා. එතකොට ඒක අන්තර්ජාලයේ තියෙන ප්‍රසිද්ධම සේවාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරි. පැහැදිලිද ළමයි මෙතනට වෙනකම්? ගැටලු තියනවද? right. හොඳයි.
26 වෙනි ප්‍රශ්නෙන් ඒගොල්ලෝ කතා කරලා තියෙනවා දී ඇති වගුව සැකසීමට පහත දක්වා ඇති HTML උසුලන හා පරාමිති භාවිත කළ හැකි වන්නේද? ඔව්. දැන් මෙතන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේ තියෙන ටේබල් එකක්. ඒක නිසා පැහැදිලිවම ටේබල් ටැග් එක තියෙන්න ඕනේ. ඒක හරි. හැම එකෙම තියෙනවා ටේබල් ටැග් එක. හැම උත්තරේම තියෙනවා. ඊළඟ ටේබල් එකේ පේලි තියෙනවා යම් කිසි ගාණක්. ඒ කියන්නේ TR කියන කෙනා අනිවාර්යෙන් තිබිය යුතුයි. එතකොට TR කියන කෙනා පළවෙනි උත්තරෙත් ඉන්නවා, දෙවෙනි උත්තරෙත් ඉන්නවා. මෙන්න තුන්වෙනි උත්තරේදී TR කෙනා පොඩක් විස්තර කරලා තියෙනවා. row span 2 TR එක. අපිට row span col span පාවිච්චි කරන්න බෑ TR එක. එයා පාවිච්චි වෙන්නේ TD හරි TH හරි එක. right? ඒක නිසා තුන්වෙනි උත්තරේ වර්ධිනවා. right? එතකොට ඒ වගේම තමයි මේ output එක දිහා බැලුවොත් මේ span වීමක් merge වීමක් සිද්ධ වෙලා තියෙන තැන් දෙකක් තියෙනවා. එකක් මෙතන අනිත් එක මෙතන දෙකම එකම જાතියේ spanning එකක් තියෙන්නේ. මෙතන span වෙලා තියෙන්නේ ළමයි මෙන්න මේ වෙන වෙනම තියෙන මෙන්න මේ cell දෙක මේ පළවෙනි column එකට අදාළව span වෙලා තියෙනවා. ඒතර මේ වෙන වෙනම තියෙන cell දෙක තියෙන්නේ පේලි දෙකකනේ. පේලි දෙකක නම් එකතු වීම සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒකට කියනවා row span එකක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එහෙනම් එයා row span එකක් තමයි ඕනේ. එතකොට මේ col span කියන වචන තියෙන තැන් පැහැදිලිවම වර්ධිනවා. ඒ කියන්නේ නිවැරදි උත්තරේ වෙන්නේ 1 right? ඒ වගේම තමයි මේ row span එක පාවිච්චි කරලා තියෙන්නේ TD tag එකක් එක්ක. ඇයි මම එයාට TD කියලා කියන්නේ? ඕගොල්ලෝ මේ TD එකකින් හැදෙන content එක left align cell එක ඇතුලේ වමට එක එල්ලේ වෙලා හැදෙන්නේ right? සාමාන්‍ය අකුරු වලින් දකින්න හම්බෙන්නේ. TH එකක් පාවිච්චි වුණොත් මැදට එක එල්ලේ වෙලා center line වෙලා හැදෙනවා bold face වෙච්ච නැත්නම් bold වෙච්ච අකුරු ටික. ඒ නිසා පැහැදිලිවම මේ වචන දෙක තියෙන cells දෙක TD වලට අදාළ row span 2 වෙච්ච TDs දෙක. ඒක නිසා පළවෙනි උත්තරේ අපිට අරගන්න පුළුවන්. right සංදීප row span col span වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි. සංදීප අහපු නිසා එක කියලා දෙන්නම්. ඔයාගේ ටේබල් එකේ ඔයා කිව්වොත් ඔයාට කෝඩ් එක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි හිතමුකෝ මේ විදිහට TR එකක් අරගෙන ඒක ඇතුලේ අපි TD දෙකක් ලියනවා. මම මෙතන ABC තව TD එකක් ලියනවා PQR. හරි එතකොට මම මෙතනින් TR එක වහනවා. එහෙම කිව්වම ඔයාට හැදෙන අවුට්පුට් එක වෙන්නේ TR එකට අදාළව පේලියක් හැදෙනවා. ඒක ඇතුලේ සෙල් දෙකක් හැදෙනවා TD දෙකක් පාවිච්චි කරලා තියෙන නිසා. right මෙතන තියෙනවා ABC PQR. හරි. එතකොට ඔයා ඔය විදිහටම තව TR කපල් එකක් ගත්තොත් ඒකෙත් ඔයා TD එකක් ගන්නවා 1 2 3 ඒ TD එක වහනවා. ඊට පස්සේ තව TD එකක් ගන්නවා 4 5 6 ඒ TD එකක් වහනවා. එතන TR එක වැහුවම ඔයාට හැදෙනවා ඊළඟ පේලිය. ඒක ඇතුලේ මුලින් 1 2 3 කියන කෙනා මෙතන ඉන්නවා 4 5 6 කියන කෙනා. right? ඒතර මේ හැම එකකටම කලින් ඔයා ටේබල් ටැග් එකක් අරගෙන තියෙන්න ඕනේ. ඒක මේ අන්තිමට ඔයා වහගන්න ඕනේ. සංදීපට මේක ක්ලියර්ද? සංදීප් මෙතන ක්ලියර්ද? right. ඊළඟට සංදීප් මම මෙන්න මේ වැඩේ කරොත් මම මෙන්න මේ ABC කියලා තියෙන තැන right මේ ABC කියලා තියෙන TD එකේ ඒ කෝඩ් එක මකලා මම උතන්ට අරගන්නවා TD col span සමානයි 2යි.
right col span කියලා කියන්නේ columns දෙකක තියෙන දේවල් ඒ කියන්නේ දැන් මෙහෙම මම ඇන්දොත් මේ තියෙන columns දෙකක්නේ තීරු දෙකක් තියෙනවා තීරු දෙකක තියෙන ඒවා එකතු කරන එකට අපි කියනවා col span හරි මම මේ කියන්දොත් මෙහෙම පේලි කීපයක් පේලි දෙකක තියෙන ඒවා එකතු කරනවට මම කියනවා row span කියලා තේරුණාද සංදීප් එතකොට මම මෙතන සංදීප් col span equal 2 කියලා ලියලා මම abc කියලා ලිව්වොත් right ලියලා මම මේ td එක වැහුවොත් right a ලියලා මම මෙන්න මේ td එක අයින් කරනවා මොකද දැන් මෙයාට කියලා තියෙන්නේ col span කියලානේ col span කව මෙයා මොකද කරන්නේ එයා මෙතන හැදෙනවා සෙල් එකක් ඒක මෙන්න මේ පැත්තත් අල්ලගෙනම තමයි සම්පූර්ණ සෙල් එක හදාගන්නේ right දැන් ඔයාලට pqr එකක් පවතින්නේ නැහැ abc කියන එක්කෙනා මේ සෙල් දෙකම පැතිරෙන්න ලියවෙනවා පැහැදිලිද right එතකොට සංදීප් මම මෙතන col span වෙනුවට row span පාවිච්චි කරා. row span සමානයි දෙක කියලා පාවිච්චි කරොත් මම කියන්නේ මෙන්න මෙතනදී මම ඉන්නේ මෙන්න මෙතන row span කිව්වම එළිය දිගේ පහළට මේ මුළු සෙට් එක මෙයා පාවිච්චි කරනවා පාවිච්චි කරලා එතන තමයි ABC කියලා ලොකුවට ලියවෙනවා. ලොකුවට කියන්නේ සාමාන්‍ය අකුරෙන් ABC කියලා ලියවෙනවා ඒ පේලි දෙකම වැහෙන්න ඇවිල්ලා. පැහැදිලිද? right. හරි. හොඳයි. එහෙනම් ඊළඟට මම 27 වෙනි ප්‍රශ්නට යනවා. right 27 වෙනි ප්‍රශ්නේ පහත් සඳහන් කවරක් විද්‍යුත් තැපැල් ලිපිනයක නිවැරදි ආකාරය වන්නේද විද්‍යුත් තැපැල් ලිපිනයක නිවැරදි ආකාරය වෙන්නේ ඇට් සලකුණෙන් ඇට් කියන සයින් එකෙන් කොටස් දෙකක් කඩනවා විද්‍යුත් තැපැල් ලිපිනයක වම් අත පැත්තේ තියෙන එක්කෙනාට අපි කියනවා යූසර් නේම් එක කියලා දකුණු අත පැත්තේ ඉන්න එක්කෙනාට අපි කියනවා ඩොමේන් නේම් එක කියලා නැත්නම් ඩොමේන් එක කියලා right එතකොට වම් අත පැත්තේ ඉන්න කෙනයි දකුණු අත පැත්තේ ඉන්න කෙනයි වම් අත පැත්තේ ඉන්න එකට අපිට කැමති කැරක්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දකුණු අත පැත්තේ ඉන්න කෙනාට අනිවාර්යෙන් යම්කිසි වචනයක් සහ top level domain එකක්. ඒ කියන්නේ .com, .lk, .net වගේ top level domain එකක් තියෙන්න ඕනේ. එතකොට මේ පළවෙනි උත්තරේ at symbol එක නැහැ. at එක missing. ඒක නිසා පළවෙනි එක වැරදි. දෙවෙනි එකේ at එක තියෙනවා මේ nuwan2.senevi එක valid username එකක් gmail.com valid domain එකක් දෙවෙනි එකේනා හරි තුන්වෙනි එකේනාගේ at සලකුණ තියෙනවා හැබැයි මෙතන dot එක නෑ underscore එකක් තියෙන්නේ ඒක නිසා ඒක වැරදි මෙතන at සලකුණ තැන් දෙකක පාවිච්චි වෙලා තියෙනවා එහෙම අපිට පාවිච්චි කරන්න බෑ email එකක at සලකුණ පාවිච්චි වෙන්නේ එක තැනක විතරයි ඒක නිසා මෙයා වැරදි දෙවෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. 28 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා පහත් සඳහන් කවර වගන්ති සත්‍යද අංකිත බෙදුම මගින් දෘඩාංග ප්‍රතිසම සහ අංකිත ලෙස ප්‍රභේද දෙකකට වෙන් කරනු ලැබේ. ඒක වැරදි ළමයි. ඩිජිටල් ඩිවයිඩ් කියලා කියන්නේ අපේ සමාජයේ පවතින ගැටලුවක්. තොරතුරු තාක්ෂණය වෙත නැත්නම් තොරතුරු හා සංවේදන තාක්ෂණයට පහසු වීමේ ඇති ළඟා වීමේ ඇති හැකියාව සහ නොහැකියාව කියන එක මත බෙදෙන දෙයක් තමයි ඩිජිටල් ඩිවයිඩ් නැත්නම් අංකිත බෙදුම කියලා කියන්නේ. ඒ කියන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණය ලබා ගත හැකි පිරිසක් ඉන්නවා ලබා ගත නොහැකි පිරිසක් ඉන්නවා විවිධ හේතු නිසා. ඒ ලබා අර ඒක හරියට දුප්පත් පොහොසත් ભેදය වගේ සල්ලි තියෙන අය සල්ලි නැති අය. ඒ වගේ අංකිත බෙදුමේදී ICT උපාංග සහ හැකියාව තියෙන අය ICT දැනුම නොමැති අය.
ඒකෙන් තමයි අංකිත බෙදීම ඇති වෙන්නේ. එතකොට A කියන කෙනා වැරදි. A වැරදිච්ච ගමන් නේද? පළවෙනි උත්තරෙත් වැරදි, දෙකත් වැරදි, හතරත් වැරදි, තුන තමයි උත්තරේ. පරිගණක ක්‍රමලයක නීති විරෝධී ලෙස පිටපත් කිරීම මෘදුකාංග චෞරත්වය වේ. ඒක හරි. software piracy කියලා කියන්නේ නීති විරෝධී ලෙස පිටපත් කිරීම, බෙදා හැරීම, right, භාවිතා කිරීම, ඔය කියන ඔක්කොටම piracy කියලා අපි කියනවා. අංකිත සාක්ෂරතාවය මගින් අංකිත බෙදීම අඩු කළ හැකිය. ඔව්. digital literacy. ඒ කියන්නේ මේ computing ගැන ඉගෙන ගන්න එකට අපි කියනවා digital literacy කියලා. එහෙම කරාම අර ICT පිළිබඳ නොදැනුවත් අය දැනුවත් වෙනවා. එතකොට අංකිත බෙදුම ටික අඩු වෙනවා. එතකොට බිහාසී කියන දෙන්න නිවැරදි 28 වෙනි ප්‍රශ්නේදී. 29 වෙනි ප්‍රශ්නේ ඔයගලන්ට අහලා තියෙනවා අනිෂ්ඨ මෘදුකාංග සම්බන්ධයෙන් පහත් සඳහන් කුමන වගන්ති නැත්නම් වගන්තියක් නිවැරදි වන්නේද? ට්‍රෝජන් ආශ්‍රය යනු ඔත්තු බැලීමේ මෘදුකාංග ආකාරයක් වේ. ඔව් ට්‍රෝජන් හෝස් සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකට හානි කිරීමක් කරන්නේ නැහැ. එයා අපේ සිස්ටම් එකට තව කෙනෙකුට එන්න ඉඩ සලස්වා දෙනවා. ඒකට අපි කියනවා ස්පයිවෙයාර් එකක් කියලා. right? ඒකට ඒක නිවැරදි. පරිගණක වර්ම්ස් වලට ස්වයංව පැතිරීම සිදු කර හැකිය. ඔව්. ස්වයංව පැතිරීම වර්ම් එකකට කරන්න පුළුවන්. ඒක පරිශීලකයාගේ කිසිම අනුදැනුමකින් තොරව යාට ඒ දේ සිද්ධ කරගන්න පුළුවන්. තතු බෑම යනු පරිගණක තිරේ මත අනවශ්‍ය පණිවිඩ ප්‍රදර්ශනය කරනු ලබන ශිල්පීය ක්‍රමයකි. ඒක වැරදි. තතු බෑම කියලා නැත්නම් පිෂින් කියලා කියන්නේ කෙටි පණිවිඩ එහෙමත් නැත්නම් ඔය ෂණික පණිවිඩ සේවාවන් ඔස්සේ විවිධ ලින්ක්ස් එවලා ඒ ලින්ක් එක හරහා යම් පුද්ගලයෙකු සතු සංවේදී දත්ත. ඒ කියන්නේ passwords, credit card numbers වගේ දේවල් සොරා ගැනීම අපි කියනවා phishing කියලා. මේ අනවශ්‍ය පණිවිඩ ප්‍රදර්ශනය කිරීමට අපි කියන්නේ adwares කියලා නේද? adware එකක් තියෙනවා කියලා. A හා B කියන එක තමයි නිවැරදි වන්නේ. 29ට උත්තරේ අංක 3 කියලා අපිට අරගන්න පුළුවන්. 30 වෙනි ප්‍රශ්නේ පහත් සඳහන් කවර ජාලස් ඵලකයක් මගින් සෑම පරිගණකයක්ම තවත් පරිගණක දෙකක් හා හරියටම සම්බන්ධ කරනු ලබයිද? එතකොට බස් ටොපොලොජි එක ඕගොල්ලෝ දන්නවා මොන විදිහටද බස් ටොපොලොජි එක තියෙන්නේ? එහෙම බස් එක තිබ්බම මේ එක තැන් වලින් ඕගලන්ට පුළුවන් දේවල් කනෙක්ට් කරගන්න. මේ බස් එකේ දෙපැත්තේ ටර්මිනේටර්ස් දෙකක් තියෙනවා. බස් එක මෙතනින් ඉවරයි කියලා කියන්නේ. රින්ග් ටොපොලොජි එකේදී වෙන්නේ එක කම්පියුටර් එකක් එයාගේ දෙපැත්තේ ඉන්න දෙන්න එක්ක පමණක් සම්බන්ධ වීම. එතකොට මේක තමයි ඔයගලන්ගේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. මෙෂ් එකේදී වෙන්නේ මොකද්ද? එක කම්පියුටර් එකක් තියෙන අනිත් හැම කම්පියුටර් එකක් එක්කම සම්බන්ධයි. right? එතකොට ඒක මෙෂ් දැලක් ආකාරයට. ස්ටාර් ටොපොලොජි එකේදී වෙන්නේ මධ්‍යගත උපාංගයක් හරහා පරිගණක සියල්ලම සම්බන්ධ කිරීම. right? එතකොට ඔයගලන්ගේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ දෙවෙනි උත්තරේ ring topology. තුන්වෙනි 31 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පික්සල් 250ක පළලින් හා පික්සල් 100ක උසකින් යුතු අනුරූපයක විභේදනයේ resolution හරි ලේසි. ඒ දෙන්නගේ ගුණිතය 250 වැඩි කිරීම 100 තමයි resolution එක කියලා කියන්නේ. එතකොට resolution කියලා කියන්නේ width එකට pixels කීයද height එකට pixel කීයද කියලා කියන එක ගුණිතයක් ආකාරයට. 32 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පික්සල සම්බන්ධයෙන් පහත් සඳහන් කවර වගන්ති නිවැරදි වන්නේද? ඒ ප්‍රකාශයේ තියෙනවා අංකිත අනුරූපයක භෞතික මාන මැනීම සඳහා පික්සල භාවිතා කෙරේ. ඔව් ඒක නිවැරදි. ඉමේජ් එකක තියෙන ඩයිමෙන්ෂන් එක භෞතික මාන කියලා කියන්නේ ඩයිමෙන්ෂන් එක උස සහ පළල කියන දේවල් ඒක මයින් පික්සල්ස් පාවිච්චි කරනවා. ඒක හරි. පික්සල් එකට ඇති බිටු සංඛ්‍යාව මගින් අංකිත අනුරූප පවතින වර්ණ සංඛ්‍යාව තීරණය කරයි. ඔව් පික්සල් එක පවතින බිටු සංඛ්‍යාව දෙකේ බලයක් විදිහට ගත්තම පික්සල් එකක් ඇතුලේ ගන්න පුළුවන් කලර්ස් ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. එතකොට එක බිට් එකයි නම් තියෙන්නේ කලර්ස් දෙකක් නිරූපණය කරන්න පුළුවන්. බිට්ස් දෙකක් තියෙනවා නම් පික්සල් එක ඇතුලේ කලර්ස් හතරක් නිර්මාණය කරන්න පුළුවන්. right? බිට්ස් තුනක් තියෙනවා නම් දෙකේ තුන්වෙනි බලයක් කලර්ස් 8ක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා නිවැරදි. ඒත් නිවැරදි බීත් නිවැරදි. right? සීවල කියලා තියෙනවා අංකිත අනුරූපයක පික්සල ත්‍රිමාන ආරාවක් තුළ පිළිල වී ඇත. ත්‍රිමාන ආරාවක් නෙවෙයි ළමයි ද්විමාන ආරාවක්. 2 dimension array එකක් තියෙනවා. right? ත්‍රිමාන වුණොත් අපිට මෙයාව මෙහෙම මේ
3D විදිහකට දැක් ගන්න. කියන්නේ අපි දකින්නේ මොනිටර් එකක් උඩනේ. right? එතකොට පික්සල්ස් හැදිලා තියෙන්නේ මොනිටර් එක උඩ width එකකුයි height එකකුයි එක විතරයි. එයාට ගැඹුරක් නැහැ. right? ඒක ද්විමානාරාවක්. ඒ නිසා මෙයා වැරදි. A සහ B පමණි කියන උත්තර තමයි ඔයගලන්ට උතනදී අරගන්න තියෙන්නේ. 33 පහත කුමන වර්ණයේ දී ඇති සංඛ්‍යා 4 ආරෝහණ පටිපාටිය දැක්වේද? ඔව් දැන් මෙහෙම ඒවාම අපිට පුරුදුයි දැන් කොහොමද කරන්න කියලා මේ ඉලක්කම් 4 මොන වගේද කියලා ටක් ගාලා දශමයාගයන් ටිකට හරව ගන්න ඕනේ. ඒත් අපේ පළවෙනි එක්කෙනා තමයි 64 16 පාදේ නේද? ඒත් 16 පාදේ කෙනෙක් අපි කොහොමද 10 පාදයට හරවන්නේ? ස්ථානීය අගයන් ගන්න ඕනේ නේද? මෙයා 16 බිඳුව, මෙයා 16 1. ඒ කියන්නේ මෙතන 1යි, මෙතන 16යි. ඒ කියන්නේ 16 වරක් 6 එකතු කිරීම 1 වරක් 4. 16 වරක් 6 කියන්නේ ළමයි 96යි එකතු කිරීම 4. ඒ කියන්නේ 100. තමයි මෙයාට එන්නේ. right? එතකොට 64යි 16 තමයි අපි ඔය 100 කියලා ලියාගත්තේ. ඊළඟට ඉන්නවා 226 8 කියන සංඛ්‍යාව. එතකොට එයත් අපි ස්ථානීය අගයන් අරගන්න වෙනවා 8 බිඳුව 8 1 8 වර්ගය. 8 වර්ගය කියන්නේ 64යි 8 1 කියන්නේ 8යි 8 බිඳුව කියන්නේ 1යි. 64 වැඩි කිරීම 2 එකතු කිරීම 8 වැඩි කිරීම 2 එකතු කිරීම 1 වැඩි කිරීම 6. 64 වදගත් 128යි 8 වරක් 2 16යි 6 වරක් 1 6යි. කීයද ළමයි මේක එකතුව වෙන්නේ? කො බලන්න 128යි 130යි 134යි 40යි 150යි. එහෙමද ළමයි 150 දෙන්නේ 30යි. ඔව් 150ක් ඔයගලන්ට මෙතනට එන්නේ. එතකොට මෙතන 150 ඔයගලන්ට හම්බෙන උත්තරේ. 150 අයිති වෙන්නේ කාටද? 226යි 8 කියන සංඛ්‍යාව. ඊළඟට ද්විමේ සංඛ්‍යාවක් තියෙනවා. ද්විමේ සංඛ්‍යාව තියෙන්නේ 1.1.1.1. එතකොට මේකේ ස්ථානීය අගයන් 1 2 4 8 16 32. නේද? එතකොට අපි එකතු කරන්න ඕනේ 32 එකතු කිරීම 8 එකතු කිරීම 2 එකතු කිරීම 1. නේද? එතකොට මෙයාගෙන් හැදෙනවා 43. right? දැන් අපිට තියෙන සංඛ්‍යා ටික බලමු. අපිට ඉන්නවා 43 10 පාදයේ සංඛ්‍යාවක් 100 150 සහ ද්විමයාගේ වෙන්නේ 200. ඉතින් මේගොල්ලෝ ඉල්ල කියන්නේ ආරෝහණ පටිපාටියට නේද? එහෙනම් මුලින්ම ඉන්න ඕනේ ද්විමයාගේ. ද්විමයාගේ මුලින්ම ඉන්න උත්තර දෙකක් තියෙනවා. ඊළඟ ද්විමයාගේට පස්සේ ඉන්න ඕනේ 64 16 කියන අගේ. ඔව් එතකොට පළවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ යස් වෙනවා ආරෝහණ පටිපාටිය නිසා. දෙකේ තුනේ දෙන්නම පළවෙනි දෙන්නම එක වගේ. මෙයාට පස්සේ 16ට පස්සේ ඉන්න ඕනේ කවුද? ඔව් අෂ්ටමයාගේ නේද? ඒ කියන්නේ දෙක තමයි නිවැරදි උත්තරේ විදිහට අරගන්න තියෙන්නේ. right 33 වෙනි ප්‍රශ්නෙට එතකොට උත්තරේ අංක 2. 34 වෙනි ප්‍රශ්නේ දී ඇති තර්කන පරිපථයේ ප්‍රතිදානයට තුලිත බූලියානු ප්‍රකාශනය කුමක්ද? ඔව් මේකේ බූලියානු ප්‍රකාශනය ගන්න නම් අපි මේකේ ප්‍රතිදානය අරගන්න ඕන නිවැරදි ආකාරයට. මම ඒක ගන්න පොඩ්ඩක් කොලේ ටිකක් ලොකු කරගන්නම්. right ඉතින් මෙයාගේ ප්‍රතිදානය අපි xy ඇසුරෙන් ගන්නවා නම් ලේසි මේක AND gate එකක්. ඒක නිසා මෙතනින් එළියට එනවා x.y. මේක NOT gate එකක්. ඒක නිසා මෙයාගේ ප්‍රතිදානය එන්නේ y bar. මෙතනට එන්නේ x. මේක O gate එකක්. ඒ කියන්නේ එකතුවක් x + y bar තමයි එයාගේ output එක වෙන්නේ. මේක ආයසරයක් O gate එකක්. ඒක නිසා x + y bar කියන කෙනා එකතු වෙන්න ඕනේ x.y කියන කෙනාට. right එහෙනම් උත්තරේ විදිහට ඔයගලන්ට තියෙන්න ඕනේ x + y bar + x.y x + y bar
plus x.y. මෙතන යාව අනිත් පැත්තට ලියලා දෙනවා. අනිත් පැත්ත කියන්නේ x.y මුලින් plus y bar plus x. එක තමයි උත්තරේ විදියට ඔයගලන්ට අරගන්න තියෙන්නේ. right. 35 වෙනි ප්‍රශ්නේ ඔයගලගෙන් අහලා තියෙනවා පහත සඳහන් තර්කන පරිපථය සලකන්න. ඉහත පරිපථයේ සත්‍යතාව වගුවට තුලිත සත්‍යතාව වගුවක් පවතින තර්කන පරිපථය කුමක්ද? මේ වගේ වෙලාවකදී ඔයගලන්ට අවුට්පුට් එක අරගෙන ඒ අවුට්පුට් එක මේ සර්කිට් හතරේත් අවුට්පුට් එක අරගෙන ඒකට අදාළව අපි ට්‍රුත් ටේබල් එකක් ඇඳ ගන්න ඕනේ ටක් ගන්න. ඒතර මෙතන අපිට පුළුවන් මෙතනින් ඔයගලන්ට A bar කියන කෙනා අවුට්පුට් වෙනවා. මෙතනින් B අවුට්පුට් වෙනවා. මෙයා තියෙන්නේ AND ගේට් එකක්. ඒක නිසා අවුට්පුට් එක එන්නේ A bar.b. ඒක තමයි ඔරිජිනල් අවුට්පුට් එක. එයාට ගැලපෙන කට්ටිය තමයි අපි දැන් හොයාගන්න ඕනේ. එතකොට මෙතනින් එළියට එනවා B bar. මෙයාගේ ප්‍රතිදානය වෙන්නේ මෙයා no gate එකක්. ඒකෙදි වෙන්නේ ආදාන දෙක එකතු කරලා A plus B bar. මොකද මෙතනින් එන්නේ A වල total bar එක. A plus B bar වල total bar. මෙයා no NAND gate එකක්. මෙතනින් එනවා B bar. මෙතන එන්නේ A. මෙතන තියෙන්නේ A dot B bar වල total bar එක. මේක no gate එකක්. මෙතනින් එන්නේ A bar. මෙතනට එන්නේ B. A bar plus B වල total bar එක. මෙතනට එන්නේ A bar. මෙතන එන්නේ B. මෙයා NAND gate එකක්. ඒක නිසා මෙතන හැදෙනවා A bar dot B වල total bar. දැන් අපිට තියෙන්නේ සත්‍යතාව වගුව ඇඳලා බලන්න ඕනේ කවුද මෙයත් එක්ක මැච් වෙන්නේ කියලා. දැන් අපිට අගාල සත්‍යතාව වගුවක් ඇඳ ගන්නවා. A කියන A කියන තීරුවයි B කියන තීරුවයි මේකට හම්බෙන්නේ 0.0.1.1.1 කියන අගයන් A හා B ට අරගන්න පුළුවන් අගයන්. අපි A bar සහ B bar තීරු දෙකක් එකපාර හදාගමු. මොකද අපේ උත්තර වලට ඒගොල්ලෝ අවශ්‍යයි. A bar කියලා කියන්නේ 1.1.0. ඒ තීරුව දිහා බලාගෙන A bar හදන්න පුළුවන්. B bar අපිට හැදෙනවා 1.0.1.0. right? එතකොට දැන් අපිට පුළුවන් ඔරිජිනල් අවුට්පුට් එක. ඒ කියන්නේ A bar dot B පාවිච්චි කරන්න මුලින්ම හදාගන්න. ඒකට යාට අපිට ඕන වෙනවා මේ කියන තීරුවයි මෙයාවයි. A bar dot B ගුණ කරගන්නයි තියෙන්නේ. බිඳුව වරක් 1 ඔයාලට හම්බෙනවා බිඳුවක්. එක් වරක් 1 ඔයාලට හම්බෙනවා එකක්. බිඳුව වරක් බිඳුව ඔයාලට හම්බෙනවා බිඳුවක්. එක් වරක් බිඳුව ඔයාලට හම්බෙනවා බිඳුවක්. ඒත් මේක තමයි ඔයගලන්ගේ ඔරිජිනල් අවුට්පුට් එක වෙන්නේ. මෙන්න මේ රටාවට සමාන රටාවක් මේ උත්තර හතරේ හතර දෙනාගෙන් කාටද එන්නේ කියලායි හොයාගන්න තියෙන්නේ. අපි පළවෙනි උත්තරේ බලමු A plus B bar වල total bar එක. අපිට මේක එක සැරේ කරගන්න පුළුවන්. A plus B bar නේද? අපිට A plus B bar හදාගන්න පුළුවන් නේ. මොන දෙන්න පාවිච්චි කරාමද? A කියන තීරුවයි B bar කියන තීරුවයි පාවිච්චි කරාම. right? ඒ දෙන්න එකතු කරගෙන උත්තරේ අනිත් පැත්ත ගහන්න ඕනේ. මොකද මේ උඩින් ලොකු බා එකක් තියෙන නිසා. right? එහෙනම් අපි එකතු කරලා බලමු 0.1 එකතු වුණාම 1යි අනිත් පැත්ත ගහුවම 0. 0.0 එකතු කරාම 0යි අනිත් පැත්ත ගහුවම 1යි. 1යි එකතු කරාම 1යි අනිත් පැත්ත ගහුවම 0යි. 1.0යි එකතු කරාම 1යි අනිත් පැත්ත ගහුවම 0යි. ඉතින් අපිට තව වැඩි දුර යන්න දෙයක් නැහැ. අපිට උත්තරේ හම්බෙලා ඉවරයි. නේද? ඒ කියන්නේ අපිට නිවැරදි උත්තරේ විදිහට මෙන්න මේ සර්කිට් එක සලකන්න පුළුවන්. ඉතින් විභාගදී ඕගොල්ලන්ට පළවෙනි උත්තරය ආවේ නැති වුණොත් ඊළඟට දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ විදිහට යන්න නේද? හතරවෙනි උත්තරේ තිබ්බොත් එහෙම ටිකක් ඕගොල්ලන්ට හතරම කරන්න සිද්ධ වෙනවා. ටිකක් අවාසනාවන්ත තත්ත්වයක්. නමුත් අපි හිතමු මැදදී උත්තරයක් හම්බ වෙයි කියලා නේ. එතකොට මේකට උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ. පැහැදිලිවම. හරි. පැහැදිලිද මෙච්චරලා කරපු දේවල් ටික?
right. හොඳයි. 36 වෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙනවා ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් පහත් සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේද? එතකොට පළවෙනි ප්‍රකාශයේ විදිහට පැස්කල් සහ C යනු ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා සඳහා උදාහරණ වේ. ඔව් පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා වර්ග දෙකයි තියෙන්නේ. එකක් යන්ත්‍ර භාෂාව, ඒ කියන්නේ එක සහ බිංදු වලින් හැදිච්ච භාෂාව, යන්ත්‍රයට හොඳටම තේරෙන භාෂාව. අනිත් භාෂාව තමයි assembly භාෂාව. right? ඒ දෙන්න තමයි පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා කියලා හඳුන්වන්නේ. ඒ දෙන්න හැරුණුකොට අනිත් හැම භාෂාවක්ම ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක්. ඒක නිසා පැස්කල් සහ C යනු ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂාවලට උදාහරණ. යන්ත්‍ර භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක් පරිගණකයකට කෙලින්ම ක්‍රියාත්මක කළ හැකි වේ. ඔව්. යන්ත්‍ර භාෂාවෙන් ලියනවා කියලා කියන්නේ එක සහ බිංදු වලින් ලියනවා කියන එක. එක සහ බිංදු තමයි පරිගණකයේ සකසණයට කෙලින්ම තේරෙන්නේ. ඒක නිසා යාව ඒ විදිහටම එක්සිකියුට් කරගන්න පුළුවන්. පරිවර්තනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පරිවර්තනයක් අවශ්‍ය වෙන්නේ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂාවලින් ලියන ක්‍රමලේඛයක්. මොකද ඒක ලියන්නේ අපිට තේරෙන භාෂාවකින්, මිනිස්සුන්ට තේරෙන භාෂාවකින්. ඒ මිනිස්සුන්ට තේරෙන භාෂාව එක සහ බිංදු බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒකට තමයි භාෂා පරිවර්තකයෝ කියලා જાතියක් ඔයගලන්ට උදව් වෙන්නේ. සම්පාදක සහ අර්ථ වින්‍යාසක කියලා අපි කතා කරනවා පරිගණක පරිවර්තකීන්, භාෂා පරිවර්තකීන් විදිහට. C එකේ කියනවා ඇසෙම්බලි භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛවල ක්‍රියාත්මක වීමේ වේගය සංසන්දනාත්මකව යන්ත්‍ර භාෂාවෙන් ලියවුණු ක්‍රමලේඛවල ක්‍රියාත්මක වීමේ වේගයට වඩා වැඩි වේ. නෑ, ඕක අනිත් පැත්ත සිද්ධ වෙන්නේ. යන්ත්‍ර භාෂාව පරිවර්තනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා එයා බොහොම ඉක්මනට රන් වෙනවා. ඇසෙම්බලි භාෂාව ඇසෙම්බ්ලර් කියන පරිවර්තකය පාවිච්චි කරලා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න ඕනේ. පරිවර්තනය කරලා තමයි රන් කරන්න පුළුවන් වෙන්නේ. right? ඒක නිසා ඉක්මනින් රන් වීමේ හැකියාව තියෙන්නේ යන්ත්‍ර භාෂාවට. වේගයෙන්ම ක්‍රියාත්මක වෙන කෙනා යන්ත්‍ර භාෂාව, ඊට පස්සේ වේගයෙන් ක්‍රියාත්මක වෙන කෙනා තමයි ඇසෙම්බලි භාෂාව. ඊට පස්සේ තමයි උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවන් එන්නේ. ඒක නිසා C වැරදි, A සහ B පමණි කියන එක තමයි උත්තරේ විදියට ඔයගලන්ට තෝරගන්න තියෙන්නේ. 37 වෙනි ප්‍රශ්නේ පහත් දක්වා ඇති ව්‍යාජකේතයේ ප්‍රතිදානය කුමක්ද? ඔව් අපිට මේක hand trace කරන්න වෙනවා. the begin වලින් පස්සේ sum එක බිඳුවයි. එහෙනම් මම sum කියලා තීරුවක් අරගන්නවා. මෙයා බිඳුවයි. count එක 5යි. count කියන variable එක අරගන්නවා. එතනට 5 ලබා දෙන්න පුළුවන්. repeat until කෙනෙක් පාවිච්චි කරලා තියෙන්නේ. repeat until එකේදී අපි දන්නවා මේ කොන්දේසිය අසත්‍ය නම් තමයි මේ කියන පේලි දෙක නැවත වතාවක් සිද්ධ වෙන්නේ. පළවෙනි වතාව කොහොමද සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ කොන්දේසිය චෙක් කරලා බලනවා. එයා අසත්‍ය නම් නැවත වතාවක් මේ දෙන සිද්ධ වෙනවා. එතකොට sum බිඳුවයි count 5 වුණා. repeat කියන තැනට ආවා. sum කියන එක්කෙනාට count එකෙන් count එක ගුණ කරලා එකතු කරා. ඒතර count එක කියලා කියන්නේ 5යි. 5 ගුණ කිරීම 5 කියන්නේ 25යි. 25 බිඳුවට එකතු වුණාම 25යි. ඒ කියන්නේ sum එක 25ක් බවට පත් වෙනවා. right? count එක යගේ එකකින් අඩු කරන්න කියනවා. 4 කරා. ඇවිල්ලා check කරලා බැලුවා count එක බිඳුවට විශාලද? count එක බිඳුවට විශාලද? කොබලමු count එක කියලා කියන්නේ 4. 4 විශාලයි බිඳුවට. ඒ කියන්නේ මේ කොන්දේසිය සත්‍යයි. repeat until එකක කොන්දේසිය සත්‍ය නම් නැවත වතාවක් එයා ඇතුළේ ඉන්න කට්ටිය සිද්ධ වෙන්නේ නැහැ. අසත්‍ය නම් තමයි නැවත නැවත සිද්ධ වෙන්නේ. කියන්නේ සත්‍ය වෙන තාක්කල්. නැත්නම් අසත්‍යව කොන්දේසිය අසත්‍යව පවතින තාක්කල් නැවත නැවත ඒක තුල තියෙන ස්ටේට්මන්ට් සිද්ධ කරනවා repeat until. while එකේනා ඔකේ අනිත් පැත්තට වැඩ කරන්නේ. while එකේනාගේ කොන්දේසිය සත්‍යව තිබෙන තාක්කල් while යටතේ ඉන්න කට්ටිය නැවත නැවත repeat කරනවා. එහෙනම් මෙයා මෙතනින් මේ කොන්දේසිය සත්‍යයි. ඒක නිසා ඊළඟට එන්නේ මේ display sum කියන තැනට sum වලගේ 25යි. ඒක නිසා 25 කියන එක තමයි අදාළ උත්තරේ වෙන්නේ. 38 වෙනි ප්‍රශ්නේදී කතා කරනවා පැස්කල් භාෂාවේදී පහත පෙන්වා ඇති m ආරාව සලකා බලන්න. m කියන එක්කෙනාට දීලා තියෙනවා 10 20 30 40 50 60 80. එතකොට දැන් පැස්කල් භාෂාවේදී ආරාවකට
ආරාවක් කියලා කියන්නේ එක අගයකට වඩා අගයන් පවත්වා ගන්න පුළුවන් විචල්යයකට. සාමාන්‍ය විචල්යයක් අපි පාවිච්චි කරාම අපි පාවිච්චි කරන්නේ x සමානයි 10 කිව්වොත් එක විචල්යයයි එයාට එක අගයයි. y සමානයි 20 කිව්වොත් එක විචල්යයයි එක අගයයි. හැබැයි ඇරේ එකක් ආරාවක් කියලා කියන්නේ එක විචල්යයයි ඒක ඇතුලේ අගයන් ගොඩක් පවත්වා ගන්න පුළුවන්. ඒ ගොඩක් පවතින අගයන් එයා රිෆර් කරගන්නේ මේ අගයන් ටිකට තියෙනවා ඉන්ඩෙක්ස් එකක්. right ඒක හරියට පන්තියේ ඉන්න ළමයින්ට අණු අංක දීලා තියෙනවා වගේ. පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය, හතරවෙනිය නේද රෙජිස්ටර් එක මාක් කරනකොට ඔයගලන්ට එන්නේ. අන්න ඒ වගේ අණු අංක ලබා දීමක් කරනවා. පැස්කල් වල ඇරේ එකකදී මේ අණු අංක ලබා දීම පරිශීලකයාගේ උවමනාවට අනුව පටන් ගන්න අගේ තීරණය කරන්න පුළුවන්, ඉවර වෙන අගේ තීරණය කරන්න පුළුවන්. right ඒ කියන්නේ කෙනෙකුට අවශ්‍ය නම් මේ කියන ආරාව ඩිෆයින් කරන්න පුළුවන්, හඳුන්වා දෙන්න පුළුවන්. 10 කියන එක්කෙනාට තියෙන්නේ 0, 20ට තියෙන්නේ 1, මෙයාට 2, 3, 4, 5, 6, 7 යන විදිහට තමයි ඉන්ඩෙක්සර්ස් තියෙන්නේ, ආරාවන් තියෙන්නේ. ඉන්ඩෙක්සර්ස් ආරාවන් නෙවෙයි ඉන්ඩෙක්සර්ස් තියෙන්නේ. සූචියේ තියෙන්නේ. තව කෙනෙකුට කියන්න පුළුවන් නැහැ ඔක කොහොම නෙවෙයි මම මෙයා පටන් ගන්නවා එකෙන් මේක 1 2 3 4 5 6 7 8 යන ආකාරයට දෙන්න පුළුවන් කියලා. right මොකද array එකක් අපි define කරනකොට අපි සාමාන්‍යයෙන් var කියන එකන පාවිච්චි කරන variable එකක් හඳුන්වා දෙන්න. variable එක හඳුන්වා දෙන්න තැනම තමයි arrays හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි සාමාන්‍යයෙන් array එකට නමක් දෙන්න ඕනේ. අපි x කියලා නමක් දුන්නොත් right ඊට පස්සේ අපි සාමාන්‍ය variable එක නම් කරන්නේ x කියන කෙනාට අදාළව එයාගේ තියෙන data type එක ලියනවා. right හැබැයි අපි array එකක් හඳුන්වලා දෙනවා නම් array එකට අදාළව එයාගේ තියෙන array කියන වචනයක් අපි පාවිච්චි කරනවා. right ඊළඟට කොටු අරහන් ඇතුලේ අපි කියනවා කොතන ඉඳලා කොතනටද මේ කියන එක්කෙනාගේ පරාසය දිව යන්නේ නැත්නම් වැඩි වෙන්නේ කියන එක. ඒතර මම මෙතනදි කිව්වොත් 1 2 10 කියලා මේ කියන්නේ මේ A කියන array එක කියන කොන්දේ එක කියන ඉන්ඩෙක්ස් එකෙන් පටන් අරගෙන 10 කියන ඉන්ඩෙක්ස් එක දක්වා අගයන් 10ක් ඒක කැමැති අගයන් 10ක් වෙන්න පුළුවන්. ඒ අගයන් 10ක් පවත්වා ගන්න පුළුවන් ආකාරයේ array එකක් කියලා. right විනාඩියක් ඉන්න ළමයි මේ කෝලන් එක එන තැන ගැන මට පොඩි ගැටලුවක් තියෙනවා. මගේ ඔළුණුත් එක පාට අමතක වුණා. ඊට පස්සේ කෝලන් එක තියලා තමයි ඔයගලන්ට හඳුන්වන්න දෙන්නේ එයාගේ data type එක මොකක්ද කියන එක ගැන. right අපි ටක් ගාලා array එක refer කරමු මෙතනින්. මේ ඉන්නේ off කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට මේ තියෙන්නේ maths array 0.39 of integers. එතකොට මෙතන යා ලියවෙන්න ඕනේ a:array 1 to 10 of ඊට පස්සේ මෙයාගේ ඇතුලේ පාවිච්චි කරන්නේ මොන જાතියේ අගයන්ද කියන එක define කරනවා. ඔහොම තමයි array එකක් හඳුන්වා දෙන්නේ. නමුත් දැන් මෙතන මේ ප්‍රශ්නේදී array එකක් හඳුන්වා දීමක් හරියට කරලා නැහැ. නේද? කෙනෙකුට අවශ්‍ය නම් b කියන array එක හඳුන්වා දෙන්න පුළුවන් array 5.7 කියලා of integer. හරි තව මොකක් හරි අගයක්. ඒතර මෙයාගේ indexes යන්නේ 5 6 7. ඒ කියන්නේ මේ array එකට දේවල් 3යි රඳව ගන්න පුළුවන්. එයාගේ පටන් ගන්න index එක 5 ඊළඟට 6 ඊළඟට 7. ඒතර මෙතෙන්දි මට 10 20 30 කියලා තියාගත්තොත් 10 ඉන්ඩෙක්ස් එක 5 20 ඉන්ඩෙක්ස් එක 6 30 ඉන්ඩෙක්ස් එක 7. ඔය විදිහට මේ Pascal වලදී අපිට එක එක තැන් වලින් ඉන්ඩෙක්සස් පටන් අරගෙන කන්ටිනියු කරන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේදී ඔයගලන්ට නිශ්චිත ඉන්ඩෙක්ස් එකක් දීලා නැති නිසා මතක තියාගන්න එහෙම තැනක් ආවොත් ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ බිඳුවේ ඉඳලා පටන් ගන්න ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ මෙන්න මේ රතු පෑනින් දීලා තියෙන ඉන්ඩෙක්සස් ටික. දැන් ඔය ඉන්ඩෙක්සස් වලට අදාළව තමයි අපිට මේක කතා බහ කරන්න තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රකාශකයේ තියෙනවා m ආරාවේ දිග 8කි. දිග කියලා කියන්නේ ආරාව දරාගෙන ඉන්න අගයන් ප්‍රමාණය. ඒතර 10 20 30 40 50 60 70 80 කියලා අගයන් 8ක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කෙනා හරි.
B කියනවා M5හි අගය 50 වේ. M5 කියලා කියන්නේ M ගේ 5 වෙනි ඉන්ඩෙක්ස් එක. M ගේ 5 වෙනි එක්කෙනාගේ ඉන්ඩෙක්ස් එක 60යි. 50 නෙවෙයි. right? ඒක නිසා මෙයා වැරදි. A හරි B වැරදි. M1 සහ M3 හි අගය 60 වේ. එතකොට M ගේ 1 කියලා කියන්නේ 20. M ගේ 3 කියලා කියන්නේ 40. 20යි 40යි එකතු වුණාම 60යි. ඒක නිසා මෙයා හරි. A සහ C පමණි කියන උත්තරේ තමයි 38ට උත්තරේ විදිහට අපිට අරගන්න වෙන්නේ. 39 නම් සඳහා ආදාන ලෙස පහදී ඇතනම් පෙන්වා ඇති ගැලීම් සටහනේ ප්‍රදානය විය හැක්කේ. එහෙනම් අපි ගැලීම් සටහන ටක් ගාලා හෑන්ඩ් ට්‍රේස් කරමු. ආරම්භ වෙනවා නම් කියන කෙනාට 5 දෙන්න කියලා කියන්නේ. එහෙනම් ඔන්න මම නම් කියන වේරියබල් එකට 5 කියලා ලබා දෙනවා. ඒ කියන්නේ මෙතන සිද්ධ වුණා. count එකයි answer එක 0.1 කියලා ගන්න තියෙනවා. එහෙනම් count එක 1යි ans කියලා තියෙන එක්කෙනාටත් 1 අරගන්න කියලා තියෙනවා. ඊළඟට ඒ කියන්නේ මේ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට මෙතනින් කියනවා answer එක count එකෙන් වැඩි කරලා නැවත answer එකට දෙන්න. answer එක කියලා කියන්නේ 1 count එක කියලා කියන්නේ 1 එකකින් ගුණ කරා නැවත answer එකට දුන්නා. ඒ කියන්නේ එකමයි හැදෙන්නේ. අගයන් වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන අහනවා ප්‍රශ්නයක් count කියන කෙනා නම් එකට කුඩා වන්නේද? count කියන කෙනා ගාව තියෙන 1 නම් කියන්නේ 5. ඒතර count කියන කෙනා නම් කියන variable එකට වඩා කුඩායි. ඔව්. ඔව් නම් count එකේ අගය එකකින් වැඩි කරන්න. එහෙනම් count එක 2 බවට පත් වෙනවා. නැවත යනවා නැවත answer equal answer into count. ඒ කියන්නේ දෙවරක් 1 2යි කියලා එනවා. answer එකට 2 ලබා දෙනවා. නැවත ගිහින් චෙක් කරනවා count එක නම් එකට වඩා කුඩායිද? count කියන්නේ 2 නම් එක කියන්නේ 5. ඔව් කුඩායි. එයා එහෙනම් ඔව්. ඔව් නම් count එකේ යගේ එකකින් වැඩි කරනවා. ඒ කියන්නේ මෙයා 3 බවට පත් වෙනවා. ඊට පස්සේ ආයෙ කියනවා answer equal answer to count. එහෙනම් 2 3ෙන් ගුණ කරලා answer එකට දෙනවා. එහෙනම් answer එක 6 බවට පත් වෙනවා. දෙවරක් 3 6යි. ඊට පස්සේ බලනවා count එක නම් එකට වඩා කුඩාද? count එක කියලා කියන්නේ 3යි නම් කියන්නේ 5යි තාම කුඩායි. ඔව්. එහෙනම් count එකේ යගය එකකින් වැඩි කරනවා. ඒ කියන්නේ 3 4 බවට පත් වෙනවා. ආයි කියනවා answer එක count එකෙන් වැඩි කරලා answer එකට දෙන්න. 4 6න් වැඩි වුණා 24යි. මෙතනට 24 ලබා දෙනවා. count එක නම් එකට වඩා කුඩායිද? count එක කියන්නේ 4යි 4 5ට වඩා කුඩායි. තාම ඔව්. count එක එකකින් වැඩි කරන්න. 4 5 බවට පත් වෙනවා. ආයි කියනවා answer එක count එකෙන් වැඩි කරන්න. count එක answer එකෙන් වැඩි කරාම 5 24 120යි 120 ලබා දෙනවා answer එකට. ඊට පස්සේ අහනවා count එක නම් එකට වඩා කුඩාද? දැන් count එක 5යි නම් එකත් 5යි. count එක නම් එකට කුඩා නැහැ. සමානයි. එහෙනම් නැත කියන පැත්තට තමයි එන්නේ. එතකොට කියනවා answer එක මුද්‍රණය කරන්න. answer එක කියලා කියන්නේ 120. එහෙනම් 120 තමයි මුද්‍රණය වෙන්නේ. පළවෙනි උත්තරය. හරි. අපි අවසාන ප්‍රශ්නෙට එන්නේ පහත දක්වා ඇති ව්‍යාජකේතයේ ප්‍රතිදානය කුමක්ද? right. මෙතනත් අපිට තියෙන්නේ hand trace කරන්න. අපි hand trace කරගෙන යමු. පටන් අරගෙන තියෙනවා begin number එක 12 කියලා අරන් තියෙනවා. ඔන්න එහෙනම් මම number කියලා තීරුවක් අරගන්නවා. ඒක 12 කියලා මම දාගන්නවා. number එක 5ට අඩුයිද 12 sorry number කියන කෙනා 5ට වැඩිද? ඔව් number කියන්නේ 12යි 5ට වඩා වැඩි යගයක්. ඒ කියන්නේ මේක හරි. ඊළඟට අහනවා number එක if condition එකක් තියෙනවා. number එක 10ට වඩා වැඩිද? number එක 10ට වඩා වැඩි සමාන නැහැ නමුත් වැඩි. ඒ කියන්නේ මේකත් හරි. ඒක හරි නම් මෙන්න මෙයා සිද්ධ වෙනවා. number එක දෙකෙන් බෙදලා නැවත number එකට දෙන්න. ඒ කියන්නේ 12 දෙකෙන් බෙදුවම 6යි. number එක 6 බවට පත් වෙනවා. else එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ if එකේ true එක ක්‍රියාත්මක වෙච්ච නිසා end while ගාව ඉන්න නිසා ඊළඟට end while තියෙන නිසා මේ statement එකෙන් පස්සේ නැවත ගිහින් check කරනවා කොන්දේසිය සත්‍යද කියලා.
number කියලා කියන්නේ 6 6 කියන කෙනා 5ට විශාලද? ඔව් 6 කියන කෙනා 5ට විශාලයි. ඒ කියන්නේ මේ කොන්දේසිය තාමත් හරි. ඊළඟට බලනවා මෙන්න මේ if condition එක දැන් number එක 10ට වඩා විශාලද? නැහැ. number කියන්නේ 6යි. සමානද 10ට? ඒත් නැහැ. එහෙනම් මේ if condition එක වැරදි. if condition එක දැන් මේ iteration එකේදී වැරදි වුණාම ඊළඟට ඔන්න යනවා else එක ගාවට. else එකේ කියනවා number එකට 4ක් එකතු කරන්න. number එකට 4ක් එකතු කරාම 6ට 4ක් එකතු වුණාම 10යි. එයා නැවත number එක බවට පත් කරන්න. ඔන්න 10 බවට පත් වුණා. ආයෙසරයක් යනවා ගිහිලා check කරනවා. check කරාම අහන්නේ number එක 5ට වඩා විශාලද? ඔව් number එක 5ට වඩා විශාලයි. 10 කියලා කියන්නේ 5ට වඩා විශාලකයක්. ඊට පස්සේ check කරලා බලනවා. ඒ කියන්නේ මේ while එක හරි. දැන් බලනවා number එක 10ට විශාලද? විශාල නැහැ. සමානද? සමානයි. ඒ කියන්නේ මෙයා හරි. එහෙනම් නැවත වතාවක් මෙන්න මෙයා තමයි සිද්ධ වෙන්නේ. number එක දෙකෙන් බෙදෙනවා 5යි. එයා නැවත number එකට දෙනවා. ඔන්න 5 කියලා දුන්නා. else එක සිද්ධ වෙන්නේ නැහැ. මෙයාව සිද්ධ වෙන්නේ නැහැ. නැවත යනවා ගිහිල්ලා මේ කොන්දේසිය චෙක් කරලා බලනවා. number එක විශාලද 5ට වඩා? number එක කියලා කියන්නේ 5යි. 5 5ට විශාල නැහැ. ඔන්න while condition එක වැරදි කියලා අපිට හම්බෙනවා. while වැරදි කියලා හම්බෙච්ච ගමන් එතනින් එකපාරට මෙයා මෙන්න මෙතනට පයින්නවා. end while ඊට පස්සේ එතනින් display number. එහෙනම් number කියලා display වෙන්නේ 5. උත්තරේ වෙන්නේ 5. හරි. ඔන්න අපි 2020 ෆස්ට් පේපර් එක කතා කරලා ඉවර කරා. වෙලාවත් මම හිතන්නේ පොඩ්ඩක් වැඩිපුර ගියා. රයිට්. එහෙනම් මම අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා. මම හිතනවා දේවල් ටික තේරෙන්නේ නැති කියලා. ලබන සතියේ අපි සෙකන්ඩ් පේපර් එක කතා කරලා ඉවර කරනවා. ලබන සතියෙන් ක්ලාස් එකත් ඉවර වෙනවා ළමයි. ඒක නිසා ලෑස්ති පිට එන්න. සමහර විට අපිට පොඩි වෙලාවක් වැඩිපුර යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් පොඩ්ඩක් කලින් සෙෂන් එක arrange කරන්න බලන්න. වසන්ත සර්ගේ ක්ලාස් එකත් ලබන සතියේ තියෙනවද පුතේ?